තව සතියක් දෙකක් වගේ තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඒ නිසා මේ ටිකේ ටිකක් වැඩිපුර ප්‍රශ්න පත්තරයමත් බලමු. දැන් අද අපි කතා කරන්නේ තවත් වැදගත් මානව සම්පත් කළමනාකරන කාර්යයක් දුක් ගැනවිලි කළමනාකරණය. ඉතින් අපි මේ වෙනකන් කතා කරා රැකියා නිර්මාණය, රැකියා ඇගයීම, මානව සම්පත් සැලසුම් කිරීම, එහෙම නැත්නම් මිනිස් බල සැලසුම් කරණය, ඊළඟට ආකර්ෂණය, තෝරා ගැනීම, බඳවාගෙන මේ ක්‍රියාවලිය. ඊට පස්සේ සාකච්ඡා කරා කාර්යඵල ඇගීම, පුහුණුව සංවර්ධනය, වේතන කළමනාකරණය, විනය පරිපාලනය, ඒ දේවල් ටිකනේ. රයිට්. එතකොට ඒ වගේම වැදගත් මානව සම්පත් කළමනාකරන කාර්යයක් තමයි දුක් ගැනවිලි කළමනාකරණය. දැන් සේවකයෝ රැකියා කරනකොට ඒගොල්ලන් කරන්න ඕන විදිය තමයි රැකියාව ආයතනයේ උපාය මාර්ගික සැලැස්මේ තියෙන අරමුණු ඉටු කරගන්න අවශ්‍ය විදිහට තමන්ගේ චර්යාව ආයතනය තුළ ආයතනයට අවශ්‍ය වෙන විදිහට ලබා දෙන්න ඕනේ. චර්යාව කිව්වම ඒගොල්ලෝ කරන කාර්යයන් විතරක් නෙමෙයි, ඒගොල්ලන්ගේ අනෙකුත් හැසිරීම් ආයතනය තුළ පෞද්ගලික හැසිරීම් පවා ඒ ආයතනය අපේක්ෂා කරන මට්ටමට තියෙන්න ඕනේ. එක පැත්තකින් ආයතනයේ කාර්යඵල වර්ධනය කරන ආකාරයේ චර්යාවක්, අනෙක් පැත්තෙන් ආයතනයට අනිත් සේවකයන්ට හානියක් වෙන ආයතනයක ආරක්ෂණතාව ඵලදායීතාව බිඳ වැටෙන වෙනත් නීති විරෝධී, විනය විරෝධී ඒ වගේ දේවල් නොකර සිටීම. යමක් ඉටු කිරීම සහ යම් දේවල් නොකර ඉඳීම. ඔමිෂන් ඇන්ඩ් කොමිෂන්. right? ඉටු කිරීම සහ නොකර ඉඳීම. ඒ දෙකම ආයතන අපේක්ෂා කරන චර්යාව. ඒතර ඒ චර්යාව ඒ විදිහට ලබා දෙනකොට කාර්යඵල ඇගීම තුළ සේවකයාට ආයතනය විසින් සහතික කරපු වැටුප්, උසස් වීම, ඒ වගේ දේවල්, ඊළඟට යාගේ work life සේවා දිවියේ සංවර්ධනය, ඒ වගේ තත්ත්වයන් අත්පත් කරගන්න අවස්ථාව තියෙනවා. එහෙම නැති වුණාම තමයි අපි ඒ අනුව තමයි අපි වැටුප් ගෙවන්නේ. දැන් වැටුප් පරිපාලනයේදී ආයතනය අපේක්ෂා කරන උපාය මාර්ග සැලැස්මේදී ඉතිරි අවුරුදුවල මේ තරම් අපේ ව්‍යාපාර ප්‍රවර්ධනය වෙයි, භාණ්ඩ සේවාවල අලෙවි මෙච්චර වෙයි, ඒ අනුව ආදායම මෙච්චරයි මේ කියලා ඊට පස්සේ වියදම් පැත්ත බලද්දී ඉතින් සේවකයන්ගේ වැටුප් සහ අනෙකුත් දීමනාවන් තක්සේරු කරනවා ඉදිරි කාලය තුල. ආදායම ලැබෙන්න නම් ආයතනය අපේක්ෂා කරන විදිහට සේවක චර්යාව තුළින්, විශේෂයෙන්ම සේවා සපයන ආයතනවල චර්යාව තුළින්, ගනුදෙනුකාර සේවය තුළින් ඒ අදාළ ඉලක්ක සපුර ගන්නවා. එහෙම නොවුනාම ඒතර වැටුප් හැදෙන්නේ ඒ විදිහට තමයි. එහෙම නොවුනාම මූලිකවම සේවකයන්ට මේ තාක්ෂණික දැනුම සම්බන්ධ කුසලතා සම්බන්ධ ගැටලු තියෙනවා නම් පුහුණුව හා සංවර්ධනය තුළින් ඒක වෙනස් කරනවා. පුහුණුව හා සංවර්ධනය දීමෙන් මූලිකවම බලාපොරොත්තු වෙන්නේ සේවකයාගේ දැනුම සහ කුසලතා, knowledge and skills කියන එක දියුණු කරන්න. තව එකක් තියෙනවා ඒක අරමුණු, ඒක තමයි ආකල්ප. ඒතර ආකල්ප කෙරෙහි අවධානය කරන ප්‍රමාණය අඩුයි පුහුණුව හා සංවර්ධනය තුළ. වැඩි අවධානයක් යොමු කරන්නේ සේවකයාගේ දැනුම කුසලතා දියුණු කරන්න. ඒ තුළින් සේවකයාගේ අර ආයතනයට අවශ්‍ය විදිහට චර්යාව හසුරුවා ගැනීම සහතික කරනවා. ඊට අමතරව සේවකයන්ගේ විවිධ මානසික ගැටලු, psychological behavior, මානසික චර්යා නිසා සේවකයන්ට ගැටලු ඇතිකම. මොකද සේවකයා කියන්නේ සත්වයෙක්, මිනිසෙක්. ප්‍රයාට විවිධ ගැටලු ඇති වෙනවා. යා සමාජයත් එක්කලා, පවුලත් එක්කලා විවිධ සම්බන්ධතා ගොඩක් තියාගෙන ඉන්න පුද්ගලයෙක් ආයතනය ඇතුලේ සේවකයෙක් වුණාට, ආයතනය ඇතුලේ පරිසරය තුළ විවිධ සම්බන්ධතා ඇති වෙනවා, විවිධ හැපීම් ඇති වෙනවා, විවිධ ගැටලු ඇති වෙනවා. ඒ නිසා සේවකයාගේ මානසික චර්යාවේ වෙනසක් ඇති වෙනවා.
ඒ අනුව සේවකයාගේ කාර්යඵල සාධනය කායික චර්යාව වෙනස් වෙනවා කාර්යඵල සාධනය හීන වෙනවා. මානසික චර්යාව එහෙම නැත්නම් මානසික යහපැවැත්ම සහතික කිරීමත් ආයතනවල සිද්ධ කරන්න ඕන සේවකයාගේ යහපත් සේවකයෙක්ව ආයතනයට ලබා ගන්න ඕන නම් ඒක එක කාර්යයක් තමයි මේ දුක් ගැනවිලි කළමනාකරණය. සේවකයාගේ දැනුම කුසලතා වර්ධනය කරන පුහුණුව සංවර්ධනය වගේම ඉතිනින් එහාට ගිය සේවකයාට ඇති වෙන මානසික ගැටලු විසඳා දීමට උදව් කරන එකක් තමයි දුක් ගැනවිලි කළමනාකරණය. මේක කරන්න ඕන ආයතනයක්. ඒතකොට දුක් ගැනවිලි සේවකයන්ට අනිවාර්යයෙන්ම ඇති වෙනවා. සේවකයා සමාජය තුළ ජීවත් වෙන සත්වෙක් නිසා. ඒතකොට ඊට අමතරව තව තියෙනවා සේවකයාගේ මානසික ප්‍රශ්න ගැන වැඩිපුර අවධානය යොමු කරන දේවල් මේ මෙන්ටරින්, කෝචින්, කවුන්සලින් ඒ වගේ දේවල්. එතනදී සේවකයාත් එක්ක ගොඩක් කිට්ටුවෙන් එකතු වෙලා ගැටලු විසඳලා සේවකයා යහපත් තත්ත්වයකට ගන්න. දැන් කවුන්සලින් වගේ එකක නම් වැඩිම මානසික පැත්ත තමයි අවධානය යොමු කරන්නේ. ඒ අනුව සේවකයාව උත්සාහ කරනවා සාමාන්‍ය සේවකයෙක් බවට පත් කරන්න. හරි, දැන් අපි බලමු දුක් ගැනවිලි කරුණ. දුක් ගැනවිලක් කියන්නේ හැමතිස්සෙම නෙගටිව් පොයින්ට් එකක්. නෙගටිව් පොයින්ට් එකක්. සේවකයෙක් තුළ මානසික අසහනය ඇති කරන කාරණාවක්. දුක් ගැනවිල්ලක් ඇති වෙන්න පුළුවන්. දුක් ගැනවිල්ල කියන්නේ යම් දෙයක් වැරදි හෝ අසාධාරණයි සිදු කරන විධිමත් පැමිණිල්ලක්. ඒතර සේවකයෝ ආයතන කළමනාකරුවන් එක සම්බන්ධකම් පවත්වනවා එක පෞද්ගලිකව. හරි, තමන්ගේ ගැටලු සාකච්ඡා කරනවා. ඒක තමයි දුක් ගැනවිල්ල. ඊට අමතරව තමන්ගේ ගැටලු වෘත්තීය සමිතිය හරහා ඉදිරිපත් කරනවා. වෘත්තීය සමිතිය වල නියෝජිතයෝ නම් සමාජික වෙන වෘත්තීය සමිතියට කියලා ඒ හරහා තමන්ට තියෙන ගැටලු ඉදිරිපත් කරනවා. ඒකට අපි කියනවා සේවක සබඳතා. නැත්නම් ශ්‍රමික සබඳතා කියලා අපි ඒක කතා කරනවා ඊළඟ සතියේදී. ශ්‍රමික සබඳතා. ඒකත් වැදගත් වෙනවා. ඒතර වෘත්තීය සමිතිය හරහා කරන මේ මැදිහත් වීමත් ආයතනයක වැදගත් වෙනවා යහපත් සේවක චර්යාව ගොඩනගා ගැනීමට. දැන් මේ ඇවිල්ලා සේවකයාට පෞද්ගලිකව තමන්ගේ තියෙන ගැටලුව කළමනාකාරීත්වයට ඉදිරිපත් කිරීමට තියෙන අවස්ථාවක් තමයි දුක් ගැනවිලි කළමනාකරණයේදී කරන්නේ. පැමිණිල්ලක් කරන සේවකයා මොන හරි දෙයක් පිළිබඳව ඒ තමන්ට හිතෙන විදිහට හරිද? සමහරට හරි වෙන්න පුළුවන්, වැරදි වෙන්න පුළුවන්. සේවකයාට හැඟෙන විදිහට, දැනෙන විදිහට, හිතෙන විදිහට සේවකයා පැමිණිල්ලක් කරනවා. ඒ වගේම යම් අතෘප්තිකර තත්වයක් එයාගේ චර්යාවලින් ප්‍රකාශ වෙනවා නම් ඒක දැන් සමහර සේවකයන් ඉන්න ඔය ගනුදෙනුකරුවන් රළු විදිහට කතා කරනවා. හරි, ඊළඟට පොත්පත් එහෙම තමයි ඔය වවුචරේම ගෞරවයක් ඇතුව දෙන්න විශ් කරනවා වගේ දේවල්. දැන් සීල් එකක් ගහද්දී වුණත් නේද? සීල් එකක් ගහද්දී වුණත් කේන්ති ගියාම සීල් එක ගහන්නේ වෙනස්. අතෘප්තිය පිළිබඳව සිදු කරන වාචික ප්‍රකාශය. එතකොට සේවකයාගේ යම් behavioral changes ඔය මේ හැසිරීම ගෙවල් වල ඕන තරම් මේ වගේ දේවල් තියෙනවානේ. ගෙදර නෝනලා මාතෘතර වුණාම මේ එක එක්කෙනාගේ චර්යාවන් ගොඩක් වෙනස්. දොරවල් අයින් වනවා වගේ දේවල් තියෙනවා. එතකොට මේ සේවකයන්ගෙනුත් ඒවා තියෙනවා. ඒක ඔබ්සර්ව් කරලා කලාකරු දැනගන්න ඕනේ. එහෙම දැක්කම නොදැක්කා වගේ ඉන්න එක නෙමෙයි. එයාව ගෙන්නලා ඒක කතා කරන්න ඕනේ. විධිමත් පැමිණිල්ල, ලිඛිත පැමිණිල්ලක් හෝ වාචික ප්‍රකාශයක් ඕන එකක් දුක් ගැනවිල්ලක් වෙන්න පුළුවන්. පැමිණිල්ල කළමනාකාරීත්වයේ අවධානයට යොමු කළේට ඒ දුක් ගැනවිල්ලක් වේ. අන්න කළමනාකාරීත්වය ඒකට අවධානය යොමු කරන දුක් ගැනවිල්ලක් වෙනවා. දුක් ගැනවිල්ල ඇතිවීමට හේතු මේ සමහර ඉස්පිලි පාපිලිම අඩු වෙලා තියෙනවා මේ ෆොන්ට්ස් වල වෙන ගැටලු නිසා ඉඳලා ඒවා හරියට හදාගන්න. දුක් ගැනවිල්ල ඇතිවීමට හේතු කළමනාකරු වගකීම් පැහැරීම, ආයතනයේ රීති පරිචයන් උල්ලංඝනය කිරීම හෝ වීම, සාමූහික කිවිසුම් උල්ලංඝනය වීම කිරීම. ඔය කියන්නේ කළමනාකාරීත්වය පැත්තෙන් සිද්ධ වෙන්න පුළුවන් දේවල් අනුව තමයි දුක් ගැනවිල්ලක් ඇති වෙන්න පුළුවන්. කම්කරු නීති උල්ලංඝනය කිරීම, ස්වාභාවික යුක්තිය ඉටු නොවීම. ඒත් මේක ඇවිල්ලා මැනේජ්මන්ට් එක පැත්තෙන් වෙන්න පුළුවන් දේවල් සේවකයාටනේ. තමන්ගේ වගකීම් පැහැරීම කළමනාකරු ආයතනයේ උදාහරණයක් විදිහට මොනවා හරි අවශ්‍ය සම්පත් දෙන්න කියනවා නම් ඒක දෙන්නේ නැහැ. සිවිල් පාසුකම් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඒක පිරිසුදු බව වෙන්න පුළුවන්, එළිය වෙන්න පුළුවන්, ලයිට් මදි වැඩ කරන්න බෑ.
අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර නැහැ, උපකරණ නැහැ. ඒතර කළමනාකරු එයාගේ වගකීම තමයි ඒවා සපයන එක. ඒක දෙන්නේ. ඒකට පරිචයන් පැහැදිලි නේ. ආයතන සහ වෘත්තීය සමිතිය අතර ඇති වෙනවා සාමූහික ගිවිසුම අවුරුදු 3කට වගේ සාමාන්‍ය වතාව කාලයක්. ඒතර ඒකේ තියෙනවා විවිධ දේවල් කළමනාකාරීත්වයෙන් ඉටු කරන්න ඕන දේවල්. ඒක ඉටුුනේ නැත්නම් ඒක දුක් ගැලවිල්ලකට හේතු වෙනවා. මොකද ඒක සේවකයා අපේක්ෂා කරන දෙයක්. කම්කරු නීති ඒව රටේ නීතිය උල්ලංඝනය වෙන එක ස්වාභාවික යුක්තිය. විශේෂම මාරුවීම් වලදී එහෙම මාරු කිරීම වලදී සහ උසස් කිරීම වලදී මේ දේ දකින්න තියෙනවා ලංකාවේ ආයතන. ස්වාභාවික යුක්තිය natural justice කියන එක සිද්ධ වෙන්නේ නැහැ. දුක්ගැනලික ස්වභාවය එක අප්‍රකාශිතයි. එතකොට ඒකම ඇවිල්ලා මේ සේවකයාගේ බිහේවියර් එක තුල දැනගන්න පුළුවන්, හැඟෙන්න පුළුවන් දෙයක්. ඒක සමහරට පෙන්වන්නේ නමුත් සමහර චර්යාවලින් සේවකයෙක් අඳුර ගන්න පුළුවන්. ලිඛිත හෝ වාචික අර බයිස්ලා කිව්වා වගේ. කොක ලියලා දෙනවා සේවකයෝ එහෙම නැත්නම් වාචික කරනවා. ඒක වළංගු කාර්යයක් කරන්න පුළුවන් වළංගු නොවන කාරණා. මොකද සේවකයාගේ සංජානනය තුළ පර්සෙප්ෂන් එක තුළ එයා දකින්න එක වැරදි කියලා. නමුත් පෙන්නලා දුන්නාම එහෙම නැත්නම් ඒකේ தත්ත්වය පැහැදිලි කරලා දුන්නාම සමහරට ඒක විසඳෙනවා. දැන් වළංගු නොවන කරුණු උඩ ඇති වෙන්න පුළුවන්. ආයතනයේ කටයුතු වලට අදාළ වෙන්න ඕන පරිබාහිර ගෙවල් වල තියෙන දේවල් දුක්ගැනවිලි විදිහට සාකන්න බෑ. ආයතනයේ කාර්යඵල වලට බලපෑමක් ඇති කරනවා දුක්ගැනවිලි නිසා. සේවකයාගේ චර්යාව වෙනස් වෙලා කාර්යඵල අඩු වෙනවා. හඳුනා ගැනීම. ඍජු අධීක්ෂණය. ඒක අනිවාර්යයෙන්ම කළමනාකරුවෙක් හැම කළමනාකරුවෙක්ම මානව සම්පත් කළමනාකරුවෙක් වෙන්න ඕන. ඔහු ඇය මානව සම්පත මානව සම්පතේ ප්‍රගතියට ප්‍රගමනයට වර්ධනයට අවශ්‍ය වෙන දේවල් කරන්න ඕන. ඒකේ එකක් තමයි දුක්ගැනවිලි කළමනාකරණය කිරීම. ඒක සේවකයන්ගේ මේ දුක්ගැනවිලි වලට සවන් දෙන්න. සමහර ලාට මේ ආයතනයට අදාළ නැති ගෙවදර තියෙන ගැටලුවක් වුණත් සාකච්ඡා කරනවා. අපි දැන් මෙතනදී කතා කරේ නෑ මේ ඊනෝ කළමනාකරණ ශෛලීන් කණ්ඩායම් කළමනාකරන රටාව කියලා ජෝන් නැඩාය විසින් ඉදිරිපත් කරපු රටාව. ඊනෝ ඒකෙදි තියෙන්නේ කෙලින්ම මේ ඩෙවලොප් ඉන්ඩිවිජුවල් කියලා එකක් තියෙනවා. එක පැත්තක්. ඒකේ පුද්ගලයාව සංවර්ධනය කරලා තමයි කණ්ඩායම ගොඩනගන්නේ. ඊට පස්සේ ඒ දෙක තුනින් තමයි ඉලක්කත්පත් කරගන්නේ. ඒක පුද්ගලයා සංවර්ධනය කිරීමේ සීමාව කියන එක එයාගේ පෞද්ගලික දේවල් වලට පවා උදව් වීම සමානට වෙනවා. ආයතන වල තියෙන සුබ සාධන පහසුකම් විශේෂයෙන්ම මෙඩිකල් ෆැසිලිටිස් එහෙම ඔන්න ඔය පෞද්ගලික මට්ටමේ එයාට ලබා දෙන පහසුකම්. මොකද සේවකයාට ඇති වෙන පීඩාව ගෙදර අය අසනීප වීම නිසා පීඩාව අවම කරනවා ආයතනය විසින් ඒ සඳහා වෛද්‍ය වියදම් දැරීමෙන්. ඒතර සේවකයාට සාහනයක් තියෙනවා. බෙහෙත් ගන්න පුළුවන් ගැටලුවක් නැතුව Tamanට කැමති තැනකින් සහ ඒ වියදම ආයතනය දරනවා කියන එක. ඍජු අධීක්ෂණය. ඒ නිසා මේ සේවකයන්ගේ චර්යාවන් නියමය පිළිබඳ කළමනාකරන්න හොඳ ඉවක් තියෙන්න ඕන. පොඩි හරි වෙනසක් වෙච්ච ගමන් කළමනාකරුවන් ඒ සම්බන්ධයෙන් විමසිලිමත් වෙලා එක්කෝ යාත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ කුඩා දරුවන් එක්කලා කටයුතු කරන දෙමාපියන් මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. ළමයිගේ චර්යාව එහෙම වෙනස් වෙනකොට යම්කිසි ගැටලුවක් මානසික ගැටලුවක් තියෙන එක පිළිබඳව අවබෝධ කරගන්න වෙනවා. යෝජනා සහ පැමිණිලි. ඒතර ඒකට අවස්ථාවක් තියෙනවා යෝජනා පැමිණිලි ඉදිරිපත් කරන්න. විවෘත දොරටු ප්‍රතිපත්තිය. ඕපන් ඩෝ පොලිසි. ඒ කියන්නේ දොර ඇරලා තියෙනවා කියන එක නෙමෙයි. ඕනෑම අවස්ථාවක පැමිණිල්ලක් දුක්ගැනවිල්ලක් බාර ගන්න සේවකයෙක්ගේ කළමනාකරු සූදානමින් ඉන්නවා. සේවකයෙක් යමක් කියාගෙන ඉනකොට ඒක තේරෙහිව කතා කරලා සේවකයාව අපහසුතාවයකට පත් කරන්නේ නැහැ. ඒත් අනිවාර්යයෙන්ම කළමනාකරු සේවකයාගේ පෞද්ගලික ප්‍රශ්නයක් වුණත් ඇතැම් විට සවන් දෙනවා. එතනින් හැම දෙයක් යට කරන්න බෑ පෞද්ගලික දේවල් වලට. ආයතනමය ප්‍රශ්නයන් නම් විසඳීමට උත්සාහ කරනවා.
නික්ම යාමේ සම්මුඛ පරීක්ෂණ exit interview. ගොඩක් ආයතනවල සේවකයෝ අයින් වෙනවා නම් ඒ අයින් වෙන හේතුව දැනගන්න ඕන. ඒකට තියෙන එක ක්‍රමයක් තමයි ඔය exit interview කියන එක. ඒක හරි වැදගත් ආයතනයක වර්ධනයට ආයතනයක මේ සංස්කෘතිය යහපත් විදිහට හදාගන්න exit interview එක හරි වැදගත් වෙනවා. නමුත් අවාසනාවකට අපේ වගේ ආයතනවල exit interview කියලා සේවකයන්ගෙන් මේ ආයතනය සම්බන්ධයෙන් ආයතනයේ විශේෂම මානව සම්පත් ගැටලු සම්බන්ධව සේවකයෙක් සමට ඉවත් වෙලා යන්නේ ආයතනයේ තියෙන ගැටලුවක් හින්දා වෙන්න පුළුවන්. අමරට වෙනත් ආයතනයක ඊට වඩා හොඳ වැටුපක් ඒ තියෙන පහසුකම් වෙන්න පුළුවන්. ඒතර ඒවා වුණා දැනගන්න පුළුවන්. මොකද අපේ ආයතනයේ ඉන්න හොඳ සේවකයෝ ඉවත් වෙන එක වළක්ව ගන්න පුළුවන්. ඒක දැන ගැනීම තුලින්. අපේ ආයතනයේ ඉන්න හොඳ සේවකයෝ ඉවත් වෙන එක වළක්වන්න ගන්න පුළුවන්. ආයතනය ඇතුළේ තියෙන මේ වගේ වැරදි දේවල් තියෙනවා අපිට පෙනෙන අපිට නොදන්න සහ ඒක සේවකයාට අවශ්‍යදායක විදිහට බලපාන එක දැනගන්න පුළුවන් තැනක් තමයි exit interview එක. නික්ම යාමේ සම්මුඛ පරීක්ෂණ. ප්‍රශ්නාවලි questionnaires. දෙවරින් අර questionnaires දෙයිලා බලන්න ඕන සේවකයෝ කොහොමද මේවට respond කරන්න කියලා. ඒ මේ වගේ එකක් ගොඩනගන්න යහපත් සංස්කෘතියක් ගොඩනගන්න නම් අන්‍යෝන්‍ය දෙපාර්ශවයම තමන්ගේ වගකීම් ඉටු කරන මට්ටමේ ඉන්න ඕන අය. නමුත් එක් පාර්ශවයක් විතරක් වගකීම් ඉටු කළා අනිත් පාර්ශවය ඒවා භුක්ති විඳිනවා නම් භුක්ති විඳීම පමණක් කරනවා නම් ඒක අභාග්‍ය සම්පන්න තත්ත්වයක් වෙනවා ආයතනයක් ඇතුළත. දෙපැත්තම තමන්ගේ වගකීම් තමන්ගේ රෝල් එක අඳුනාගෙන මේ වගකීම් ඉෂ්ට කරනවා නම් ආයතන ඇතුලේ මේ වගේ යහපත් දේවල් අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න ඕන. දුක් ගැනීමේ ඇතිවීමට හේතු කළමනාකරන ප්‍රතිපත්ති මත මේ සර්ච් එකයි මේ සමහර ෆොන්ට්ස් වල එන්නේ හරියට. එතකොට මැනේජ්මන්ට් පොලිසිස් වේතන දුක් ගැනීමක් ඇතිවීමට හේතුවක් වෙන තර අඩු වේතන හෝ සාපේක්ෂව අඩු වේතන ඒවා අතිකාල ලබා දීම හෝ නොදීම මත සමහර කට්ටියකට දෙනවා සමහර කට්ටියකට දෙන්නේ නැහැ. එතකොට ලැබෙන්නේ නැති කට්ටියට දුක් ගැනීමක් තියෙනවා. ඒක සාධාරණ විදිහට බැලන්ස් වෙන විදිහට දෙන්නේ නැත්නම් මේකෙන් කියන්නේ නැහැ මේ අතිකාල නොදීමම දුක් ගැනීමක් කියන එක නෙමෙයි. ඇතැම් අයට දෙනවා ඇතැම් අයට දෙන්නේ ඒක කළමනාකරුගේ පෞද්ගලික හිතවත්කමත් සමහරලාට කරන දේවල් වෙන්න පුළුවන්. ඒක සාධාරණ දෙන්න ඕනද මූලිකම ආයතනයක් තුළ අතිකාල කියන එකක් කරන්න වෙන්නේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ මිනිස් බල සැලසුම් කරන්නේදී ඒක තමයි අවම පිරිවෙයක් දාන්නේ ආයතනයේ අමතර රාජකාරී ප්‍රමාණයක්. දවස තුල කරන්න ඕන රාජකාරී ප්‍රමාණය සාමාන්‍ය වෙලාවෙන් පස්සේ කරනවා කියන්නේ ඒ සේවකයාට අතිකාල ගෙවන්න නෙමෙයි ඒ සේවකයාගේ කාර්යපද සාධනයේ ගැටලුවක් තියෙන හින්දා මේ එයාට අනිත් ප්‍රතිලාභ ලබා දෙන ඒවා අඩු කරන්නයි ඕන. මොකද අපිට කියා නිර්මාණය කිරීමේදී ඒ සේවකයෙක්ට ඒ වෙලාව ඇතුළේ කරන්න පුළුවන් රාජකාරී ප්‍රමාණය තමයි දෙන්නේ. සකස් කරන්න. කියා එහෙම නැත්තම් ඒ සේවකයාට ඒ කාලය තුල කරන්න බැරි දේවල් නම් තියෙන්නේ යාට අනිවාර්යයෙන්ම අතිකාල කරන්න වෙනවා නම් රැකියා නිර්මාණයේ ගැටලුවක් තියෙනවා. රැකියා නිර්මාණය එහෙම නැත්නම් සේවක වුණතාවයක් තියෙනවා. අන්න සේවක වුණතාවයේදී ඕවර් ටයිම් හරි. දැන් මේ කියන්නේ ඕවර් ටයිම් දෙන එක සමහර කණ්ඩායම් වලට දෙනවා සමහර කණ්ඩායම් වලට දෙන්නේ නැහැ. ස්වාභාවික යුක්තිය කියන එක නෑ. නිවාඩු ගැනීමේදී අනිවාර්යයෙන්ම මේ ගැටලු වෙනවා. මාරු කිරීම වෘත්තීය සංවර්ධනය career development opportunities නේ සමහර අයව ටාගට් කරගෙන career development opportunities දුන්නොත් අනිත් අයට නොදුන්නොත් ඒගොල්ලන්ගේ අතර ගැටලුවක් ඇති වෙනවා. වෘත්තීය සංවර්ධනය මොකද වෘත්තීය සංවර්ධනය කියන එක සේවකයෙක් අපේක්ෂා කරන දෙයක්. ඒ තුලින් එයාගේ රැකියා ජීවිතේ ඉහළ නංවා ගන්න පුළුවන් ප්‍රොමෝෂන් ගන්න පුළුවන් වැටුප් වැඩි වැටුප් ගන්න පුළුවන් වැඩි පිළිගැනීමක් ආයතනය තුළ ඇති වෙනවා නේ ඒ වගේ දේවල්. භූමිකාව නිශ්චිත රෝල් ඇම්බිගියුටි. ඒතකොට Tamanට කරන්න තියෙන භූමිකාව පිළිබඳ හරිය වැටහීමක් නැහැ. කල්පනාකරුවෝ ඒක හරියට පැහැදිලි කරලා දෙන්නේ නැහැ. ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකක් නැහැ. එයාට එක එක වැඩ පවරනවා.
ඒතර අනිවාර්යයෙන්ම මේ ගැටලුවක් ඇති වෙනවා. ඒක දුක් ගැනවිල්ලක් වෙනවා. සේවකයා දන්නේ සේවකයා ඊළඟට මොකද්ද කරන්න ඕනේ කියන එක. සාමූහික ගිවිසුම් කඩවීම. වෘත්තීය සමිති පිළිබඳ අයහපත් ආකල්පය කියන්නේ මැනේජ්මන්ට් එක වෘත්තීය සමිති පිළිබඳව අයහපත් ආකල්පයක් දරුවාම හැමතිස්සෙම එතන මේ ගැටුමක් නිර්මාණය වෙනවා. යහපත් සබඳතා නෙමෙයි තියෙන්නේ. ඔටෝක්‍රටික් නායකත්ව ශෛලිය. ඔය අධිකාරිවාදී. ඒකට කාටවත් සවන් දීමක් නැහැ මෙතන. ප්‍රජාතන්ත්‍රවාදී නායකයා කියන්නේ අනිත් අයට සවන් දීලා අනිත් අයගේ අදහස් අරගෙන යන කටයුතු කරනවා. අධිකාරිවාදී නායකයා කියන්නේ මේකත් මේ නායකත්ව ශෛලිය අධිකාරිවාදී නායකයා එයා තමයි සියල්ල තීරණය කරන්නේ, එයා තමයි මෙහෙවන්නේ, එයා තමයි විධාන දෙන්නේ, එයාට අවශ්‍ය විදිහට තමයි මේ ඔක්කොම වෙන්න ඕන. අධිකාරිවාදී නායකත්ව ශෛලිය. ඒක සමහරින් සමහර සේවකයන්ට ගැටලු ඇති කරනවා වෙන්න පුළුවන්. ඊටසේ මේ ඇවිල්ලා කලබනාකර ප්‍රතිපත්ති, මේ ඇවිල්ලා වැඩ කිරීමේ තත්ත්වය, යථාර්ථවාදී නොවන ඉලක්ක දීලා තියෙන ඉලක්ක අත්පත් කරගන්න බෑ. ඉන්ද සේවකයාට ආරපල සාධනයට ප්‍රමාණවත් ලකුණු ලැබෙන්නේ නැහැ. ඒක සේවකයාට ගැටලුවක්. ඒතකොට ඒ කාර්යඵල සාධනය මත තමයි අනික සියලු දේවල් රැඳිලා තියෙන්නේ. බැටු වර්ධක වෙන්න පුළුවන්, වෘත්තීය දියුණුව වෙන්න පුළුවන්, ට්‍රේනින් ඩෙවලොප්මන්ට් වෙන්න පුළුවන්, උසස් වීම වෙන්න පුළුවන්. ඒ හැම එකම තීරණය වෙන්නේ ඒක මත. උපකරණ යන්ත්‍ර නොමැතිකම ඒවත් හේතු වෙනවා. ඊට වැඩ කරන ස්ථානයේ අයහපත් තත්ත්වය කියන්නේ වාතාශ්‍රය නැහැ, ලයිට් නැහැ, ඊළඟට ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් නැහැ, සනීප ආරක්ෂක පහසුකම් නැහැ. ඒ වගේ ඒවා. ලන්ච් එක ගන්න තැනක් නැහැ. රයිට්? ලන්ච් රූම් එකක් නැහැ. ඒ වගේ ගැටලු අනිවාර්යයෙන්ම දුක් ගැනවිලි වලට හේතු වෙනවා. ප්‍රධානියා සමග පවත්න අයහපත් සම්බන්ධතාවය. ප්‍රධානියා හොස්ටයිල්, හැමතිස්සෙම සේවකයාත් එක්කලා ගැටුමක් ඇති කරගන්නමයි බලන්නේ විවිධ හේතු නිසා. ඒක සාධාරණ හේතු වෙන්න පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඒ සාධාරණ හේතුවක් මත එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් විනය පරිපාලන ක්‍රියාපටිපාටිය තුළ නේද නිවැරදි කරගන්න ඕන. නැතුව එතන ගැටුම් ඇති කරගෙන කටයුතු කරන්න අමාරුයි. ඒ අයහපත් සම්බන්ධතාවය සේවකයාටත් ගැටලුවක් වෙනවා. විනය පිළිබඳ අයහවාදී පිවිසුම. දැන් විනය පරිපාලනයේදීත් නෙගටිව් අප්‍රෝච් එක. කියන්නේ සේවකයාට හිරිහැර කරන්න, සේවකයාට පීඩා කරන්න, සේවකයාගෙන් පල්ලි ගන්න වගේ මට්ටමකට විනය තීන්දුව ගත්තාම ඒක දුක් ගැනවිලි වලට හේතු වෙනවා. පුද්ගල සාධක මත මේවත් හේතු වෙනවා දුක් ගැනවිලි වලට. එක එක්කෙනාගේ දෙන පෞද්ගලික හේතු. නෙගටිව් ඇටිටියුඩ්ස් මරයි නෙගටිව් ඇටිටියුඩ්ස් ඒගොල්ලන්ගේ තියෙන ඕන වෙලාවක මොනවා හරි කරන්න ගියාම ඒක හරියන්නේ නැහැ, ඒක කරන්න බෑ. ඒක එහෙම කියන අය ඉන්නනේ. අර දොස්තර හොඳ හිතේකේ චව් චව් වගේ තමයි. අයහපත් ආකල්ප නෙගටිව් ඇටිටියුඩ්ස්. එතන මේක අයහපත් මාඩා, ඒ කියන්නේ ඍණවාදී, ධනවාදී, සුභවාදී නෙමෙයි, අසුභවාදී ආකල්ප. අධිබලාපොරොත්තු ඕවර් ඇම්බිෂන්. තමන්ට ඇම්බිෂන් එකක් තියාගන්න ඕන. ඕවර් ඇම්බිෂන් එකක් වෙන්නේ තමන්ට කැපැසිටි එක ඉක්මවා බලාපොරොත්තුවක් තියාගත්තාම. යමක් බලාපොරොත්තුවක් තියාගන්නවා, අපේක්ෂාවක් තියාගන්නවා, ඒකට අවශ්‍ය ශක්තිය, කැපැසිටි එක, ශක්්‍යතාවය තමන් තුළ තියෙන්න ඕන. ඒක අත්පත් කරගන්න. මොකද අවශ්‍ය සම්පත් තියෙන්න ඕන, හැකියාව තියෙන්න ඕන, එන්වයරන්මන්ට් එකක් තියෙන්න ඕන. ඒ සියල්ල එක්ක තමයි අපි අර ඉලක්කය තියාගන්නේ. සාමාන්‍යයෙන් උපාය මාර්ගයේ කල්පනාකරණයේදීත් කරන වැඩේ. ස්ට්‍රෙන්ත්ස් තියෙන්න ඕන, ඊළඟට ඔපොසිටිව්ස් තියෙන්න ඕන. ඒ තිබ්බොත් තමයි ඉලක්කයට යන්න පුළුවන්. ඉතින් වීක්නසස් උයි ත්‍රෙට්ස් උයි මේ දෙක අවම කරන්න තමයි උත්සාහ කරන්නේ. අපි ගාව වීක්නසස් තියෙනවා නම් ඒක අත්පත් කරගන්න බාහිර පරිසරයේ ත්‍රෙට්ස් තියෙනවා නම් අපිට බෑ. ඒතකොට අපි අධිබලාපොරොත්තු තියාගත්තම මේක මානසික පීඩාවක් බවට පත් වෙනවා. ඒක අනිවාර්යයෙන්ම දුක් ගැනවිල්ලක් වෙනවා. ඊළඟට ඊගෝ, මම්පොර සංකල්පය, මම්පොර න්‍යාය, මමත්වය, ඊගොස්ටික් පර්සනැලිටි. මට තමයි පුළුවන්, මට තමයි ලැබෙන්න ඕන, මමයි සුදුස්සා, ඒම තියන අය ඉන්නවා.
ප්‍රායෝගික තලයේදී ඒක ඔප්පු වෙන්න විදියට කටයුතු කරන්නේ නැහැ. හරි? කටයුතු කරන්නේ. ඒවා හේතු වෙනවා පුද්ගල සාධකත් මේවා. එතකොට මේ පුද්ගල සාධක වෙනස් කිරීමේ ලොකු හැකියාවක් ආයතනයකට නැහැ. ආයතනය මූලිකවම මේ දේවල් යහපත් මට්ටමේ පවතින සේවකයෙක් ආයතනයට එනවා කියන එක තමයි අපේක්ෂා කරන්නේ. මේ දේවල් වෙනස් කරන්න පුළුවන් මේ වැඩ කිරීමේ තත්ත්ව. මොකද මේක ආයතනය පැත්තෙන් වෙන දෙයක් නේ. ප්‍රතිපත්ති සහ මේ වැඩ කිරීමේ තත්ත්ව කියන එක වෙනස් කරන්න පුළුවන්. ඒක මම ඉස්සෙල්ලා කිව්වේ මේ පුද්ගල සාධක මත සේවකයාගේ චර්යාව වෙනස් වෙනකොට අපි යම් සාධාරණ මට්ටමකට සේවකයාව ගන්න කවුන්සලින් මේ වගේ දේවල් දැන් මේ වගේ ආකල්ප තියෙන අයට කවුන්සලින් තමයි කරන්න වෙන්නේ. මේගොල්ලන්ට වෙන ට්‍රේනින් ඩෙවලොප්මන්ට් ඒවා මේ දීලා මොනවත් වෙනස් කළා හරියන්නේ නැහැ නේ. දුක්ගැනවිලි වර්ග ඊළඟට පුද්ගල දුක්ගැනවිලි කණ්ඩායම් දුක්ගැනවිලි ප්‍රතිපත්ති මත එතකොට එක එක විදිහට වර්ග කරන්න පුළුවන්. වෘත්තීය සමිති වලින් ඇති දුක්ගැනවිලි මේ ආයම ඇවිල්ලා දුක්ගැනවිලි හඳුනා ගැනීම. විද්‍යෝදීක්ෂණය යෝජනා පැමිණිලි විවෘත ප්‍රතිපත්තිය රයිට්. දැන් මේ තියෙන්නේ ආයතනයේ යම් මානසික ප්‍රශ්නයක් තියෙන පුද්ගලයෙක්. එතකොට මේක මෙහෙම තියාගෙන ආයතනය යන්න බෑ. මේවට මේ ප්‍රතිකර්ම යොදන්න වෙනවා. මොකද මේ සේවකයන්ව ඉවත් කරන්න බෑ ආයතනයෙන් ලේසියෙන්. ආයතනයේ මේ සේවකයෝ ඉවත් කරනවා සහ ආයතනයේ තුල සේවකයෝ මේ තත්ත්වයට පත් වෙනවා කියන්නේ ආයතනය තුල ආයතනයේ සාමාන්‍ය ක්‍රියාපටිපාටි ගැටලු තියෙනවා. right? ගැටලු තියෙන කියන්නේ සේවකයෝගේ අර පෞද්ගලික හේතු නැතුව පුද්ගල සාධක නැතුව වෙනස් සාධක තිබුණොත් එම ආයතනයේ ගැටලු තියෙනවා. පුද්ගල සාධකයේ යම් මට්ටමකට තමයි ආයතනයට කේට කරන්න පුළුවන් වෙන්නේ. සේවකයන් Taman තුල ඒ පර්සනැලිටි ට්‍රයඩ්ස් හදාගන්න ඕන වෙනත් විකල්ප ක්‍රියාමාර්ගයේ කියන්නේ මානසික වෛද්‍යවරු හම්බ වෙලා සාකච්ඡා කරලා එයාගේ තියෙන ගැටලු විසඳා ගන්න ඕන. ඒකට අවශ්‍ය උපකාරය ආයතනයට කරන්න පුළුවන්. ආයතනයේ ගැටලු තියෙනවා නම් මේ දුක්ගැනවිලි ඇති වෙන අර ඉස්සෙල්ලා කියපු කරුණු දෙක වගේ කළමනාකරණ ප්‍රතිපත්ති මේ වැඩ කිරීමේ තත්ත්වයන් වගේ දේවල්. ඒත් අපි ඒක වෙනස් කරන්න ඕන. කොහොමද අපි වෙනස් කරන්නේ? අපි දැන් ඒක බලමු. මෙහෙම බෑ. We are tolerating you. Why don't you tolerate your boss? Grievance එක මෙහෙම කරන්න බෑ. මේක අරයට දෙන විධානයක්. අරයට දෙන විධානයක්. මේ කියන්නේ මේ දුක්ගැනවිලි තියෙන මනුස්සයා විසඳ ගන්න ගියාම එයා කියනවා මේ ඔයාව අපි ඉවසගෙන ඉන්නවා ඔයා බොස් ඉවස ගන්න කියලා. It is not the ඒක යහපත් පිළිවෙල නෙවෙයි මේ දුක්ගැනවිලි විසඳන්න. මේ තව විද්‍යාව. මේ දුක්ගැනවිලි කියන්න ගියාම දබරගිල්ල දිගු කරලා තර්ජනයක් කරන්නේ. ඒකත් විදියක් නෙමෙයි. එහෙම දුක්ගැනවිලි විසඳන්න බෑ. මේ සමහර දුක්ගැනවිලි විසඳන්න කියනවා මේ ෆයර් මේ කිනිවලල්ලෙන් පනින්න කියලා අමාරුම දෙයක්. ඒ කියන්නේ දුක්ගැනවිල්ල ඉදිරිපත් කරන්න කියන්නේ මහා සැරපරුෂ රළු ආකාරයට. ඒ දුක්ගැනවිල්ල තියෙන පුද්ගලයාගේ මානසික තත්ත්වය පල්ලෙහාට වැටලා තියෙන්නේ. එතකොට ඒ පුද්ගලයාගේ මානසික තත්ත්වය යහපත් වෙන ආකාරයට ඔහු තුළ විශ්වාසයක් ගොඩනගලා තමයි එයාගේ ගැටලුව දැනගන්න පුළුවන්. මොකද මානසික ගැටලුව ලේසියෙන් පුද්ගලයෙක් තව කෙනෙක්ට කියන්න උත්සාහ කරන්නේ නැහැ. හරි. ඒතර මේ මට්ටමට යන්න ඕනේ. එම්පති කියන එක තියෙන්න ඕනේ. ඒ කාර්ය කරන්න ඕන. එම්පති කියන්නේ අනිත් එක්කෙනාගේ මට්ටමට බහින්න ඕන. දැන් ඔයගොල්ලෝ දැකලා ඇති සමහරලාට ඔය රාජ්‍යනායකයන් වගේ අය නේ. එහෙම නැත්නම් තනතුරෙන් ඉහළ පුද්ගලයන් කුඩා දරුවන් සමග සාකච්ඡා කරනවා. එහෙම නැත්නම් කුඩා දරුවන් සමග කතා කරනවා. කොහොමද කතා කරන්නේ? ඒ දරුවාගේ මට්ටමට එයා අඩුයි නේද පොඩි එක්කෙනා. එයාගේ මට්ටමට එනකම් අරයා දන ගහනවා. දන ගහලා ඇස් මට්ටම සමාන කරගෙන ඒ දරුවා එක්ක කතා කරනවා. ඒ තුලින් දරුවාට අදහසක් ලබා දෙනවා ඔයයිමයි එක මට්ටමේ කියලා.
ඔයයි මායක මට්ටමේ කතා කරන්න කියන එක. එහෙම නැතුව දරුවා උඩ බලාගෙන අර පුද්ගලයා බිම බලාගෙන කතා කරන්න ගියාම එතන තියෙන අසමානතාවයක්. අයි කන්ටැක්ට්ස් උත් නැති වෙනවා. ඒක මේ යහපත් සංවාදයක් ගොඩනගන්න අපහසු කාරණයක් වෙනවා. ඒතර මේ දුක් ගැනවිල්ල මානසික ප්‍රශ්නයක් තියෙන මනුස්සයා ඉදිරිපත් කරන්න එනකොට ඒක නිකන් සැරෙන් සරපරශාකාරයට එක කියන්න කියලා කියනවා. එහෙම බෑ. ඒතර දුක් ගැනවිල්ල විසඳන්න තියෙන ක්‍රම තුනක් තියෙනවා. විවෘත දොරටු ප්‍රතිපත්තිය, ක්‍රමානුකූල විසඳීම සහ දුක් ගැනවිලි කමිටු. විවෘත දොරටු ප්‍රතිපත්තිය හඳුනා ගන්නත් තියෙන ක්‍රමයක්, විසඳන්නත් තියෙන ක්‍රමයක්. එතකොට ඒකෙදි සියලු දුක් ගැනවිලි දැන ගැනීමට හැකියාව ලැබෙනවා ආයතනයට. මොකද දුක් ගැනවිලි ඉදිරිපත් කිරීමට අවස්ථාවක් තියෙනවා කියන එක සේවකයන්ට තහවුරුවක් තියෙනවා. ඕපන් ඩෝ පොලිසිය. ඒතර ඒ සම්බන්ධයෙන් වෙනම නිලධාරියෙක් හරි පත් කරන්න පුළුවන්. කස්ටමර් කෙයා ඔෆිසර් කෙනෙක් පත් කරලා තියෙන ආයතනවල අන්න ඒ වගේ එම්ප්ලොයි කෙයා ඔෆිසර් කෙනෙක් පත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් කළමනාකරණය පුළුවන් මේ දේ කරන්න. ඒ හරහා එන ගැටලු දැනගෙන ඒව වෙනස් කරන්න පුළුවන්. ක්‍රමානුකූල විසඳීම තමයි මේ තියෙන ක්‍රියාවලිය. දුක් ගැනවිලි කමිටු කියලා වෙනම කමිටු පත් කරලා ඒකට අපිට අවශ්‍ය වෙලාවක මේ කමිටුවට ගිහිල්ලා කරුණු ඉදිරිපත් කරලා විසඳා ගන්න පුළුවන්. මේ තියෙන ක්‍රමානුකූල විසඳීමේ ක්‍රියාවලිය. දුක් ගැනවිලි සහිත සේවකයා මේ දින වකවානු දාලා තියෙන ඉක්මනින් මේක විසඳෙන්න ඕන කියන එක බලන්න. ඒත් එයා ආසන්නතම ප්‍රධානියාට තමන්ගේ ඉමීඩියට් බොස්ට මේක කියනවා. අවශ්‍ය නම් සාකා වෘත්තීය සමිතිය වල නියෝජිතයන්ට මැදිහත් වෙන්න පුළුවන්. ඒතර ඒක වඩා මේක විසඳන පැත්තට කළමනාකරුම සම්බන්ධ කරගන්න පුළුවන් වෘත්තීය සමිතිය නියෝජිතයව ඒ ගැටලුව විසඳන්න. ඉතින් විසඳුන්නේ නැත්නම් දෙපාර්තමේන්තු ප්‍රධානිය ගාවට යනවා. ක්‍රමානුකූල විසඳන්න. ඒතකොට ඒකෙදී අර ඊට වඩා වැඩි බලයක් තියෙන වෘත්තීය සමිති නියෝජිතයා, කලාප නියෝජිතයෙක් ඉතින් එක විදිහට බෙදලා තියෙනවානේ. ඒ බෙදිච්ච විදිහ අනුව ගන්න පුළුවන්. ඊළඟ එහෙමත් විසඳුන්නේ නැති වුණාම ඊට වඩා බරපතල ප්‍රශ්නයක් නම් මානව සම්පත් කළමනාකරු ගාවට යනවා. ඒ එතෙන්දී වෘත්තීය සමිතියේ ඉන්න ජාතික නියෝජිතයා රටනම ඉන්න එක්කෙනාට සම්බන්ධ වෙන්න පුළුවන්. එතනදිත් විසඳුනේ නැත්තම් ඊළඟට ආබිට්‍රේෂන් එකකට යන්න පුළුවන්. ආබිට්‍රේෂන් එකට යනවා. ඒක මොකද දුක් ගැනවිලි ඇති වෙන්න සමාජලාට මේ නීති රීති උල්ලංඝනය වීම වෙන්නත් පුළුවන්. සාමූහික ගිවිසුම් උල්ලංඝනය වෙන්නත් පුළුවන්. ඒතර එතනදී අනිවාර්යයෙන්ම ආයතනයෙන් පරිබාහිර පාර්ශවයක් වෙත යන්න ඕන. ඒතර මේ බේරුම් කරණයේදී ගොඩක් වෙලාවට සම්බන්ධ වෙන්නේ කම්කරු කොමසාරිස්වරයා. කම්කරු කොමසාරිස්වරයා මේ බේරුම් කරණය ආබිට්‍රේෂන්. ඒතර එතනදී සේවකයා ආයතනයක් දෙකම ඒ දෙන විසඳුම පිළිගන්න වෙනවා. පිළිඅරගෙන ඒක විසඳගෙන යන්න පුළුවන්. එතන දැන් ඔය මුල හරියේදී තියෙන ඔය සම්පත් පිළිබඳ ප්‍රශ්න වගේ පොඩි දේවල් විසඳගෙන යන්න පුළුවන්. ඒක සාමූහික ගිවිසුම් උල්ලංඝනය වීමක් හෝ වෙනත් නීති රීති උල්ලංඝනය වීමක් හෝ ඒ මට්ටමේ එකක් නම් ඉහළ කට්ටිය විසඳන්න නැත්නම් අවසානයේදී මෙතෙන්ට යන්න පුළුවන්. ආබිට්‍රේෂන් එක බේරුම් කරන එක. රයිට්. දැන් බලමු යහපත් ක්‍රමවේදයක මූලික ලක්ෂණ. යහපත් ක්‍රමවේදයක් පැවතීම ඒකෙදි පැමිණිලි කරන්න පුළුවන් ආකාරය සම්බන්ධයෙන් දුක් ගැනවිල්ල සම්බන්ධයෙන් සේවකයෝ දැනුවත් වෙලා ඉන්නවා. ඒතර ඒ දුක් ගැනවිල්ල විසඳුනේ නැත්නම් ඒකට අභියාචනයක් කරලා නැවත ඒක විසඳා ගන්න පුළුවන් මට. මොකද අනිවාර්යයෙන්ම අභියාචන අවස්ථා තියෙන්න ඕන. විනය පරිපාලනයේදීත් දුක් ගැනවිලි කළමනාකරණයේදී මොකද ඒ ඔක්කොම සේවකයන්ට අයහපත් ආකාරයට බලපාන දේවල්. විනය පරිපාලනය කියන්නේ සේවකයාට අයහපත් ආකාරයට. ආයතනයට යහපත් වුණාට සේවකයාගේ පැත්තෙන් යහපත්. ඒත් සේවකයාට ඒ වගේ දේවල් සම්බන්ධයෙන් අභියාචන අවස්ථාවක් තියෙනවා. ඒක පොදු නීතියෙත් දකින්න පුළුවන් දෙයක්. සමාජය තුල යම් වැරද්දක් කරපු පුද්ගලයෙක්ට අභියාචන අවස්ථා තියෙනවා ඊට ඉහළ අධිකරණවල. මහා අධිකරණයෙන් මරණ දඬුවම් දුන්නොත් එහෙම අභියාචන අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරනවා. අභියාචන අධිකරණයේදීත් යාට
හොඳ උත්තරයක් ආව නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයට පවා යන්න පුළුවන් ඕනෑම පුද්ගලයෙක්ට. ඒවා අභියාචන සඳහා තියෙන අවස්ථාවන්. පැහැදිලි නිර්වචනය ක්‍රමවේදය සරල හා කාලීන සහ නිශ්චිත. එතකොට කලින් කාලට වෙනස් කරන්න ඕන වෙනස් කරන්න දේවල් තියෙනවා නම් ඒ වගේම සරල වෙන්න ඕන සංකීර්ණ එකක් නෙවෙයි. නිශ්චිත වෙන්න ඕන අපි කිව්වේ දවස් 5කින් නම් දවස් 5කින් උත්තරයක් තියෙනවා. පැහැදිලිව නිර්වචනය කරන්න ඕන උදව් කරන සුළු එකක් කරන එක තමයි වැදගත්ම දේ. වැදගත්ම දේ තමයි සේවකයාගේ ගැටලුවෙන් මිදෙන්න යාට උදව් කරන එකක් වෙන්න ඕන. ඒකට උතනදී රටේ පොදු නීතියක් උල්ලංඝනය කරපු අවස්ථාවක් ඒක මෙහෙම නැත්නම් විනය විරෝධී වැඩ කරපු අවස්ථාවක් නෙමෙයි. ඒකෙන්ද උදව් කරන සුළු වෙන්න අමාරුයි. මොකද වෙනත් දුක් ගැනවිලි අවස්ථාවකදී එහෙම උදව් කරන්න වෙන්න පුළුවන්කම තියෙනවා. මේ වාසි යහපත් සේවක කළමනාකරන ප්‍රතිපදාව යහපත් සේවක කළමනාකරණය තමයි ආයතනයට වැදගත් වෙන්නේ. ඊළඟට ගැටලු විසඳීම problem solving. ඊළඟට conflict management ආයතනයේ සේවකයන් අතර ඇති වෙන්න පුළුවන් conflict නැති කරන්න පුළුවන්. සේවකයන් සහ කළමනාකාරීත්වය අතර තියෙන conflict ගැටුම් අවම කරන්න පුළුවන්. යහපත් ශ්‍රමික සබඳතා මේ වෘත්තීය සමිතියත් එක්කලා යහපත් සබඳතා ඇති කරගන්න පුළුවන්. සේවකයන් තුළ අභිප්‍රේරණයක් ඇති කරන අතර ඔවුන් තුළ යහපත් විනයක් ඇති කරනවා, කාර්යපලන වැඩි වෙනවා, දුක් ගැන විසඳීම විදිමත් වෙනවා, විශ්වාසය වැඩි වෙනවා. නෛතික ක්‍රියාවලදී ආයතන ආරක්ෂණ ඔන්න ඕකත් එකම වැදගත්. මොකද යම්කිසි ගැටලුවකදී මේක බාහිර නීති අංශයට යොමු වුණොත් කම්කරු උසාවිය හෝ වෙනත් උසාවි වලට ඒ උසාවි වලින් ඒ අධිකරණ වලින් බලනවා ආයතනය ඇතුළේ ගන්න පුළුවන් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවද මේක විසඳන්න. හරි? ආයතනය තුළ ගන්න පුළුවන් ක්‍රියාමාර්ග අරගෙන විසඳ ගන්න බැරි එකකට ඒගොල්ලෝ විසඳුම දෙනවා. එතනදී පුළුවන් තරම් මේ කියපු කරුණු සාකච්ඡා කරලා බලන්න පුළුවන් නිසා ආයතනයට ඒකේ අමතර ආරක්ෂාවක් තියෙනවා. එහෙම ආයතනයේ ඒ වගේ මූලික ක්‍රියාමාර්ග අරන් තිබුණ නැත්නම් හිම ආයතනයේ වැරදිකරුවෙක් වෙනවා. ආයතනයේ වැරදිකරුවෙක් වෙනවා. ඒ ගන්න ඕන ක්‍රියාමාර්ග අරගත්තේ නැහැ කියලා ඒක ගැටලුවක් වෙනවා ආයතනයට. ඒ නිසා මේ නෛතික ක්‍රියාමාර්ග වලට ගියොත් එහෙම සේවකයන් මොනවා හරි ගැටලුවක් නිසා ඒකදී ආරක්ෂාවක් තියෙනවා මේ දුක් ගැන විසඳීම වගේ මූලික ක්‍රියාමාර්ග. විනය පරිපාලනයත් එහෙමයි. යම් විනය පරිපාලන ක්‍රියාවලිය තුළ සේවකයෙක්ව සේවයෙන් ඉවත් කරන්න සිද්ධ වුණොත් ඒ සේවකයාට යන්න පුළුවන් කම්කරු උසාවියට. එතනදී මේ ආයතනය ඇතුළේ අරන් තියෙන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සලකා බැලීමක් කරනවා. ඒතකොට එතනදී සාකච්ඡා වෙලා තියෙන කරුණු ඒ කරුණු මත ගත්තු තීරණ නිවැරදිද ඒවා සාකච්ඡා කරලා බලනවා. ඒතකොට එතනදී ආයතනයට හරියට කරලා තියෙනවා නම් right සාධාරණව කරලා තියෙනවා නම් ආරක්ෂාවක් තියෙනවා. ඔය ටික තමයි මූලිකවම දුක් ගැනවිලි කළමනාකරණය කිරීමේදී අපිට සාකච්ඡා කරන්න තියෙන දේවල්. මේක අනිවාර්යෙන් කළ යුතු මානව සම්පත් ක්‍රියාකාරකමක්. ඊළඟට අපි බලමු තව පොඩි මාතෘකාවක්. දැන් මේ පොඩි මාතෘකා තියෙන්නේ competency, employee competency, සේවක නිපුණතාවය. නිපුණතාවය කියන එක සේවකයන් තුළ තියෙන්න ඕන, දියුණු කරගන්න ඕන, දියුණු කරගන්න අවස්ථාවක් ආයතනය තුළින් සපයන්න ඕන. ඒකට සේවකයන්ගේ එක විශේෂ හැකියාවක් වෙනවා. හැකියාව තුළින් අපේක්ෂිත ප්‍රතිඵල ඇති කිරීමට, ජනිත කිරීමට, රාජකාරී සීමාවන්ගේ කළ යුතු කාර්යයන් ඉටු කිරීමට හැකියාව නිපුණතාව වෙන්න පුළුවන්. එතකොට නිපුණතාවය competency කියන එක KSA framework එක යටතේ knowledge, skills and attitudes කියන framework එක යටතේ තමයි. ඇත්තට මේකේ මූලිකම වැදගත් වෙන්නේ competency එකට knowledge and skills. එතකොට knowledge and skills තියෙන පුද්ගලයා යහපත් මානසිකත්වයෙන් යුක්ත වුණාම ඔහු ආයතනයට ඉතාම වටිනා සම්පතක් වෙනවා. හොඳට වෙඩි තියන්න දක්ෂ පුද්ගලයෙක්, ඒ වගේම හොඳ තුවක්කුවක් දීලා දීපු පමණටම
ඕකෙන් අපේක්ෂිත කාර්ය කරන්න බෑ ඔහු තුළ මනා විනයක් හික්මීමක් නැත්තම් වෙන පුද්ගලෙක් භයානක පුද්ගලෙක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ආයතනයක හොඳ දැනුමක් හොඳ හැකියාවක් ස්කිල් එකක් තියෙන කෙනෙක් යහපත් ආකල්ප වලින් යුක්ත වෙලා ඉන්න ආයතනයට වාසිදායක විදිහට රාජකාරී කරගන්න. එහෙම නැත්නම් ඔහු ආයතනයට විශාල හානියක් කරන්න පුළුවන්. සාමාන්‍ය කෙනෙක්ට වඩා දැනුම තියෙන සහ හැකියාව තියෙන පුද්ගලෙක්. අනිවාර්යයෙන්ම KSA කියන ෆ්‍රේම්වර්ක් එක යටතේ සහ කරනවා අපි පුද්ගලයාගේ නිපුණතාවය සංවර්ධනය කරන්න. එතකොට ඇටිටියුඩ්ස් කියන ඒවත් වැදගත් වෙනවා. සිංහලෙන් තම අදාළ දැනුම තොරතුරු ලබා ගැනීම ශේෂ්ත්‍රය කොග්නිටිව් ඩොමේන්. එතකොට අනිවාර්යයෙන්ම නොලෙජ් කියන එක අවශ්‍ය වෙනවා. හැකියාවන් රැකියාව කිරීමට ඇති හැකියාව භෞතික ශේෂ්ත්‍රය ෆිසිකල් ඩොමේන්. ඒවා ස්කිල්ස් කුසලතා අත්පය හැසුරුවීම යන්ත්‍ර සූත්‍ර හැසිරවීම වගේ දේවල්. ඊළඟට ආකල්ප පුද්ගල ගුණාංග සහ චර්යාවන්. ඒ සියල්ල යහපත්ව වර්ධනය වුණාම හොඳ නිපුණතාවයෙන් යුක්ත සේවකයෙක් ලැබෙනවා කියන එක තමයි outstanding performance on task or activities. competency එක වැඩි වුණාම රැකියාවේ කාර්යයේ අද්විතීය ප්‍රතිඵල ලැබෙනවා. ඒක තමයි ආයතනයකට ඕන වෙන්නේ. දැන් මුල්‍ය ආයතන සේවක නිපුණතාව බහුලව භාවිත කරන අතර එය සේවක බඳවා ගැනීම කාර්යඵල ගැනීම සහ සංවර්ධන ශේෂ්ත්‍රයන් යදා. ඒක බඳවා ගැනීමේදී මූලිකවම අපිට අවශ්‍ය වෙන කොම්පිටන්සි සහිත පුද්ගලයන් ඉන්නවද කියන එක පිළිබඳව සලකා බලන්න ඕන. ඒතකොට විවිධ වර්ගයේ විභාග තියලා තෝරා ගැනීමේ ක්‍රියාවලිය තුළ මෙන්න මේ සේවකයන් තුළ අවශ්‍ය කොම්පිටන්සි එක අපිට ඕන මේ සේවකයා කවුද කියන එක ඒ නිපුණතාවය මත පදනම් වෙනවා. ක්‍රීඩා කණ්ඩායමකට ක්‍රිකට් කණ්ඩායමකට ඕන වෙන්නේ ක්‍රිකට් සම්බන්ධයෙන් නිපුණතාවය තියෙන පුද්ගලයෙක් නිසා ක්‍රීඩකයෙක් වෙච්ච පළියට ෆුට්බෝල් ගන්න පුළුවන් කෙනෙක් නෙමෙයිනේ. ඒ වගේ එක එක කොම්පිටන්සිස් තියෙනවා නිපුණතාවයන් තියෙනවා විවිධ ක්‍රීඩා සඳහා වගේම විවිධ රැකියා සඳහා. ඒ අදාළ පුද්ගලයාව ගන්න ඕන. වගේම කාර්යඵල ඇගීමේදී අනිවාර්යයෙන්ම සේවකයාගේ කොම්පිටන්සි එක බලපානවා සේවකයාගේ කාර්යඵල සඳහා පර්ෆෝමන්ස් සඳහා. එතනදී කොම්පිටන්සි එකට තමයි වැඩි අවස්ථාවක් දෙන්නේ. කොම්පිටන්සි එකට තමයි වැඩි අවස්ථාවක් දෙන්නේ. ඒතර කොම්පිටන්සි එක මත පදනම් වෙලා තමයි ලැබිච්ච කාර්යඵල ඇගීම සිද්ධ කරන්නේ. ඒ වගේම කාර්යඵල ඇගීම තුළින් ගන්න ප්‍රතිඵල වැටුප් වැඩි කිරීම උසස් කිරීම මොන හරි හේතුවකට ගන්නවා නම් පාවිච්චි කරනවා නම් අපිට ඒක කොම්පිටන්සි එකේ ප්‍රමාණය වැඩගත් වෙනවා. හයි කොම්පිටන්ට් පුද්ගලයාට අපි ඇත්තටම වැඩි වැටුපක් ගෙවන්න ඕන. වැටුප් වර්ධක දෙන්න ඕන. ඒ වගේම ඔහු උසස් කරන්න ඕන. කොම්පිටන්සි අඩු එක්කනට වඩා අපිට වැදගත් වෙන්නේ ඉහළ නිපුණතාවයක් තියෙන පුද්ගලයෙක් ආයතනය තුළ ඉන්නේ. අපිට සරලව ගත්තාම මේ පුද්ගලයෙක් තුළ ගොඩනගා ගන්න පුළුවන් නිපුණතා මොනවද කියන එක වර්ග කරනවා. මේ නිපුණතා මේ එක එක විදිහට වර්ග කරලා තියෙනවා. ඉන්ඩස්ට්‍රි කොම්පිටන්සි හරි. ඒකට ඒක සේවකයන් සම්බන්ධයෙන් වැදගත් වෙන්නේ නැහැ. ඉන්ඩස්ට්‍රි කොම්පිටන්සි එක සේවකයන් සම්බන්ධයෙන් වැදගත් වෙන්නේ නැහැ. ආයතනික නිපුණතා පෞද්ගල නිපුණතා සහ රැකියා නිපුණතා තමයි පුද්ගලයන් සම්බන්ධයෙන් වැදගත්. ඒතර ඕනම පුද්ගලයෙක් මෙන්න මේ කියන කොම්පිටන්සිස් ටික දියුණු කරගෙන තියෙන්න ඕන. ඒවා ආයතනය තුළ යහපත් ආකාරයට රාජකාරී කරන්න සේවකයන්ගේ කාර්යඵල සාධනය හොඳින් පෙන්වන්න. ඒ වගේම තමයි සේවකයන්ට අවශ්‍ය වෙන කොම්පිටන්සි එක නැත්තම් සේවකයන්ට ඒ කොම්පිටන්සි එක ලබා දීලා සේවකයාව සංවර්ධනය කරන්න ඊළඟ ඉදිරි තනතුරු සඳහා එහෙම නැත්නම් අලුත් රැකියා සඳහා ඉන්න සේවකයන් හුරු කරන්න මේ කොම්පිටන්සි එක වැදගත් වෙනවා. ඒතකොට අනිවාර්යයෙන්ම ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් එකදී කොම්පිටන්සි ගැප් ඇනලිසිස් එකක් කරන්න ඕන. නිපුණතා පරතර විශ්ලේෂණයක් කරන්න ඕන. 2021 ප්‍රශ්නයක් තිබ්බා
එතකොට ඔය ඒකට තුන්වෙනි ප්‍රශ්නේ එකක් සේවක පුහුණු සහ සංවර්ධනය සඳහා සේවකයන් යොමු කරන ක්‍රියාවලිය. බැංකුවක සාර්ථක පුහුණු වැඩසටහනක් පැවැත්වීමේ නිර්ණායක. සාර්ථක පුහුණුවක් පවත්වන්නේ සේවකයන් තුළ දැනට නැති කොම්පිටන්සි වැඩි කරලා ආයතනයේ කාර්යඵල සාධනය ඉහළ නංවා ගන්න. අනිවාර්යෙන්ම අවශ්‍ය කොම්පිටන්සි එක මොකක්ද කියන එක පිළිබඳ තක්සේරුවක් තියෙන්න ඕන. ඒ කොම්පිටන්සි එක ඇති වෙනවා ආයතනයේ වෙනත් රැකියා කිරීම සඳහා සේවකයන්ම යොමු කරනවා. එමනම් උසස් කිරීමේදී. ඒ වගේම ආයතනයට නව රැකියා ඇති වෙනවා නම් ආයතනයේ වර්ධනය මත ආයතනයේ විවිධ මේ අංශ වැඩි දියුණු කිරීම මත නව රැකියාව එකතු වෙනවා. ඒතර නව රැකියාවට නව කොම්පිටන්සිස් තියෙනවා. එහෙනම් ඒ කොම්පිටන්සි හඳුනා ගන්න ඕන. ඒ හඳුනාගත්තයින් පස්සේ පුද්ගලයා තුළ දැනට පවතින කොම්පිටන්සි මේකයි අතර ගැප් එක අවබෝධ කරගෙන. ඒතර දැනට ඉන්න සේවකයාගේ කොම්පිටන්සි හඳුනා ගන්න ඕන. අපිට ඉදිරියේදී අවශ්‍ය කොම්පිටන්සි හඳුනා ගන්න. ඒ දෙක අතර ගැප් එකක් තියෙනවා නම් අනේ ගැප් එක මැච් කරන්න ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කරන්න ඕන. අපි සරලව ගත්තාම මේ වගේ කොම්පිටන්සිස් සේවකයෙක් තුළ විශේෂයෙන්ම මේ කළමනාකරන මට්ටමේ සේවකයෙක් තුළ තියෙන්න ඕන. කොමියුනිකේෂන් කොම්පිටන්සි එක, ස්ට්‍රැටජික් නොලෙජ් කොම්පිටන්සි එක, උපායමාර්ගික දැනුම කියන්නේ මේ සරල දැනුමක් නෙමෙයි. උපායමාර්ගික දැනුමක් කියන්නේ ආයතනයක් ඉදිරියට ගමන් කරනකොට හරි ඉදිරියේ අවුරුදු වල උපායමාර්ග වෙනස් කිරීම තුළින් අත්පත් කරගන්න පුළුවන් වාසිය මොකක්ද කියන එක. දැන් මම සරල උපායමාර්ගයක් ඩිෆයින් කරලා තියෙන්නේ ලිටල් චේන්ජ් එකකින්. කුඩා වෙනසකින් විශාල ඉම්පැක්ට් එකක් ගන්න පුළුවන් ක්‍රියාවක් තමයි උපායමාර්ගයක් කියන්නේ. අපි වෙනස් කරන්නේ පොඩි දෙයයි. පොඩි ෆයින් ටියුන් එකක් කරාම අපේ රිසල්ට් එක විශාලයි. ඒක උපාය මාර්ගයක්. සරලව ගත්තොත් ඔය තේරෙන භාෂාවෙන් අපි මාළු බානවනේ. ඒතර මාළු බානදී ඇමට ගන්නේ සාලයෝ, කුරුල්ලෝ වගේ පොඩි මාළු. එහෙම ඇමට ගහලා බා ගන්න ඕන මොකද? තෝරු, මෝරු වගේ ලොකු මාළු. ඒතර පොඩි මාළුවෙක් ඇමට දාලා ලොකු මාළුවෙක් බා ගන්න එක තමයි උපාය මාර්ගය කියන්නේ. එහෙම නැතුව ලොකු මාළුවෙක් ඇමට දාලා පොඩි මාළු බා ගන්න එක නෙමෙයි. It's not a strategy. හරි? ඒ වගේම ඒ වගේ මාළුවෙක් සමාන ප්‍රමාණයේ මේ ප්‍රතිඵලයක් ගන්න එකත් ස්ට්‍රැටජි එකක් නෙමෙයි. නිකන් හිටියත් ඒක හම්බ වෙනවා. ස්ට්‍රැටජි එකක් කියන්නේ පොඩි චේන්ජ් එකකින්, පොඩි ඉන්වෙස්ට්මන්ට් එකකින් ලොකු ඉම්පැක්ට් එකක්, පොසිටිව් ඉම්පැක්ට් එකක් ලබා ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක්, උපාය මාර්ගයක් කියන්නේ. ඒක පිළිබඳව සෑම කළමනාකරුවෙක්ට ඉහළ දැනුමක් තියෙන්න ඕන. නැත්නම් තමන්ගේ ආයතන පවත්වාගෙන යන්න බෑ. වර්ධනය වෙන්නේ නැහැ. නේ? කණ්ඩායම් ක්‍රියාකාරීත්වය, නායකත්වය, තීරණය ගැනීම, පෙළඹවීම ඒ කළමනාකරුවෙක්ට තියෙන්න ඕන එකක්. විශ්ලේෂණය, ඇනලිටිකල් ස්කිල්ස්, ඩයිනමිසම්. ඩයිනමික් වෙනවා පුද්ගලෙක් නම් කවුතෑනික තැන ඩයිනමික් වෙනවා. ඩයිනමික් කළා මේ ලෝක වෙනස් වෙන දේවල් තේරුම් ගන්න පුළුවන්කම, තමන් තුළ වෙනස් වීමක් ඇති කරගෙන තමන් තුළත් වෙනස් වීමක් ඇති කරගන්නවා. ඒක වයසට ගියාට මේ අදහස් අතින් වයසට යන්නේ වෙන පුද්ගලයෝ. ඒගොල්ලෝ හැමතිස්සෙම ඉදිරි ලෝකයේ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරනවා. ඩයිනමික් පුද්ගලයෝ. සැලසුම් කිරීම හා සංවිධානය කිරීම, අන්නගේ අදහස් පිළිබඳ සංවේදීතාවය. එතකොට ඕකදී අර එම්පති කියන එකත් ඇත්තම මෙතෙන්ට එන්න ඕන. අන්නගේ අදහස් පිළිබඳ සංවේදීතාවය එක පැත්තකින් එම්පති. ආත්ම විශ්වාසය,
persuasiveness අනිත් අය උනන්දු කරන්න පුළුවන්කම, adaptability, flexibility ඒවා වැදගත් වෙනවා පෞද්ගලික නිපුණතාව විදිහට පුද්ගලයෙක් තුළ. මීට අමතරව යන්ත්‍ර සූත්‍ර හැසිරවීම ඒ වගේ නිපුණතාවෙනුත් ආයතනයකට ලබා දෙන්න පුළුවන් සේවකයෙකුට. හරි, ඔය ටික තමයි අපිට නිපුණතාවය ගැන සේවකයන්ගේ කතා කරන්න තියෙන්නේ. අපි එහෙනම් ප්‍රශ්න පත්‍ර ටිකක් බලමු නේද? දෙදස් දානමේ මාර්තු එක අපි ටිකක් සාකච්ඡා කරන්නේ. දෙවෙනි එකත් බැලුවා. තුන්වෙනි ප්‍රශ්නේ බැංකු සේවා සම්පාදන කර්මාන්තයක මානව සම්පත් කළමනාකරණය ගැන තමයි ඒකේ තියෙන්නේ. ඒකට සේවකයන් සංවර්ධනය කිරීමේ ක්‍රම තුන. මොනවද? මේක ඇත්තටම මේ එක්තරා විදිහකින් පරීක්ෂකවරයා අහන්න උත්සාහ කරන්නේ දැන් මේ සේවකයන් සංවර්ධනය කිරීමේ ක්‍රම තුන කිව්වම එකපාරට යමක් අපිට ඔලුවට එන්නේ නැහැ. right? මෙතනදී මේ උත්සාහ කරන්නේ අහන්න training and development කියන එක සංවර්ධනය කරන එක ක්‍රමයක්. අනිත් එක mentoring. අනිත් එක coaching. yes right ඒක අපි සාකච්ඡා කරේ නෑ තාම. mentoring, coaching කතා කරේ නෑ, training කතා කරා. ඒතකොට එක ක්‍රමයක් තමයි training කියන එක. සේවකයන් සංවර්ධනය කිරීමේ එක ක්‍රමයක්. mentoring කියන්නේ අපි එතන සාකච්ඡා කරමු මොකක්ද what is mentoring. mentoring කියන්නේ සමීප අධීක්ෂණයනේ. ඊට අමතරව සේවකයාට අවශ්‍ය කරන මානසික සුව පහසුව සලස්වන මෙන්ටර් මැදිහත් වීම. මෙන්ටරින් කියන්නේ මේ මැදිහත් වීම. ගොඩක් කලාවට ආයතනයේ සේවකයන් තුළ ඇතිවෙන්න පුළුවන් මානසික ගැටලු ආතති අවම කිරීම තුළින් සේවකයා තුළ විශ්වාසය ජනිත කිරීම. එතකොට මෙතනදී නිරන්තර සංවාදයක් සේවකයා සමග ඇති කර ගැනීම සහ සේවකයාව ගොඩක් ළඟින් ඉඳගෙන අධීක්ෂණය කිරීම. කෝචින් කියන්නේත් ඒ වගේ එකක් තමයි. සමීප අධීක්ෂණය තමයි කෝචින් කියන්නේ. දැන් ක්‍රිකට් කණ්ඩායම් වල කෝචස්ලා ඉන්නනේ. මෙතනදී කරන්නේ අලුත් මේ උපාය මාර්ග උපක්‍රම කියලා දීලා සේවකයා තුල විශ්වාසය ජනිත කරනවා. ඒතකොට මේක training and development, knowledge and skills කියන එක මේ පොදුවේ සේවකයන් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන්නේ නැතුව, ඒ කියන්නේ එක සේවකයෙක් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන්නේ නැතුව කරන එකක්. ඒක කෝච් කරන්නේ ඒක සමස්ත සේවකයන් සම්බන්ධයෙන්ම තියෙන ක්‍රියාවලියක් විදිහට අපිට ගන්න පුළුවන්. කෝච් කරනකොට කුඩා කණ්ඩායමක් අරගෙන ඉතා සමීපව අධීක්ෂණය කරමින් ඒගොල්ලන්ගේ ස්කිල්ස් නොලෙජ් දියුණු කරන. ඒතර ඒකෙන් ගොඩක් වෙලාවට ස්කිල් එකයි නොලෙජ් එකයි තමයි බේස් කරන්නේ. ඒවා සමීප අධීක්ෂණයෙන් වෙනස් කරන්න උත්සාහ කරනවා. යම් මට්ටමක මානසික යහපත් ආකල්පයක් දියුණු කරනවා. එතන මෙන්ටරින් ගත්තයින් පස්සේ ඊට වඩා සමීපයි. තනි පුද්ගලයා වගේ අරගෙන ඒගොල්ලන්ගේ ස්කිල්ස් ඒවා දියුණු කරන්න සහ වැඩි ප්‍රමාණයක් මානසික ඕක නිකන් කන්ටිනියුම් එකක් වගේ තියෙන්නේ. හරි. ඒතනදී සේවකයා සම්බන්ධයෙන් තනිව මැදිහත් වෙනවා.
මැදිහත් වෙලා ඔහුගේ කාර්යඵල සාධන ඉහළ නංවන්න ඒකෙන්දී උදව් වෙනවා. ඒ අදාළ උපාය උපක්‍රම කියලා දීම තුළින්. මේකේ අවසානයක තමයි කවුන්සිලින් කියන්නේ. කවුන්සිලින් වලදී ඒත් තනි පුද්ගලයා ඉතා සමීපව මානසික යහපත් බව. එතකොට එයාට ගොඩක් තියෙන මානසික ගැටලුව. එතකොට එයාගේ ටෙක්නිකල් ස්කිල්ස් නොලෙජ් ගැන මොනම අවධානයක්වත් නැහැ. දැන් ඔයගොල්ලන් හොඳට තේරෙනවා ට්‍රේනින් වල ඉඳන් කවුන්සිලින් වලට එනකොට ස්කිල් ඇන්ඩ් නොලෙජ් එක ටික ටික අඩු වෙලා එයාගේ ඇටිටියුඩ් සම්බන්ධයෙන් තමයි වැඩිපුර අවධානය යොමු කරන්නේ. ඇටිටියුඩ් සම්බන්ධයෙන් තමයි වැඩිපුර අවධානය යොමු කරන්නේ. right? මොකද හේතුව ආයතනයෙන් සේවකයෙක්ව එකපාරටම ගැටලු ඇති කර ආයතන කිසිම වෙලාවක ආයතන වලින් බලාපොරොත්තු වෙන සේවකයන්ට ඇති වෙන ගැටලු වලදී සේවකයා එකපාරින් ෆයර් කරලා දාන්න. ඒක ගොඩක් වෙලාවට සුබ සාධනවාදී ප්‍රතිපත්ති තියෙන ආයතන වල එහෙම කරන්නේ නැහැ. ඒතකොට සේවකයා පුළුවන් තරම් නිවැරදි කරගෙන මොකද විශාල සමාජ සබඳතාවයක් ඇති කරගන්න පුද්ගලයෙක්නේ සේවකයෙක්. ඔහුට ෆැමිලි එකක් ඉන්නවා, ඔහුට වෙනස් සබඳතා තියෙනවා. ඒ කියන්නේ පවුල සමාජිකයෙක් විදියට, වැඩිහිටියෙක් විදියට සමාජයේ යම් මේ තියෙන සම්බන්ධකම් ඒ අනුව ඔහුගේ සම්පූර්ණ ජීවිතේම අඩාල වෙනවා මොන හරි එකක් වුණාම. ඒක නිසා තමයි ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ මේ වගේ ආකල්ප දරන්න. ඉතින් බැරිම අවස්ථාවක් තමයි සේවකයෙක්ව ආයතනෙන් ඉවත් කරන්නේ. කවුන්සලින් කරලත් බැරි වුණොත්. මොකද ඒකට හේතුව එහෙම තියාගත්තොත් එimhe අනිත් පැත්තේ අනිත් සේවක ප්‍රශ්න වෙනවා. ඒත් ප්‍රශ්න වෙනවා. ඒතර සංවර්ධනය කිරීමේ ක්‍රම තුන තමයි ওই මූලික ක්‍රම තුන. මානව සම්පත කෙරෙහි ආයෝජනය කිරීම. මානව සම්පත තමයි විශේෂයෙන්ම සේවා සපයන ආයතනවල මොනවාද ගුණාත්මක ගනුදෙනුකාර සේවයට හේතු වන ප්‍රධානතම සාධකය වෙන්නේ නේ. අනිවාර්යයෙන්ම සේවා සපයන ආයතනවල කාර්යබල සාධන ඉහළ නැංවීමට ප්‍රධානතම හේතුව වෙන්නේ people factor එක. අනිත් එක සේවා සපයන ආයතනවල පිරිවැයට ප්‍රධානතම සාධකය වෙන්නේ people factor එක. ඒ නිසා අනිවාර්යයෙන්ම මානව සම්පත කෙරෙහි ආයෝජනය කරලා මානව සම්පත සංවර්ධනය කරන්න සේවා සපයන ආයතනවල විශේෂයෙන්ම උනන්දු වෙන්න ඕන. එතින්දී සේවකයන්ගේ කාර්යඵල සාධන නිරන්තරයෙන් කරන්න ඕන. ඊළඟට ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කරන්න ඕන. ඊට අමතරව මේ මෙන්ටරින් කෝචින් කවුන්සලින් ඒවා අවශ්‍ය නම් ඒවා කරන්න වෙනවා. ඒ වගේ දේවල් කරලා සේවකයාගේ කාර්යඵල සාධනය ඉහළ නංවන්න. අනිත් පැත්තෙන් දුක් ගැනලික මේ වැටුප් ප්‍රතිලාභ ඒවා දේවල් පරිපාලනය කරලා කළමනාකරණය කරලා සේවකයාට ලබා දීම තුළින් සේවකයා තුළ තෘප්තිය ඇති කරන්න ඕන. සේවකයාගේ හැකියාව සහ මොටිවේෂන් එක මත තමයි කාර්යඵල සාධනය තීරණය වෙන්නේ. විනයකාර පටිපාටිය. විනයකාර පටිපාටියේදී මූලිකවම තියෙන්නේ ප්‍රිලිමිනරි ඉන්වෙස්ටිගේෂන් නේ. නැත්නම් මූලික පරීක්ෂණය සිදු කිරීම. දැන් යම් වැරද්දක් වුණාම මූලික පරීක්ෂණය මට මතක නෑ සාකච්ඡා කරන්න පුළුවන් වුණාද කියලා ඒ ප්‍රොසීඩර් එක නැත්නම් මෙතන සඳහන් කරගන්න මූලික පරීක්ෂණය. ඒකෙන් තමයි වැරද්ද මොකක්ද කියලා අනාවරණය කරගන්නේ මූලික පරීක්ෂණය. ඊළඟට අපි චෝදනා පත්‍රය බාර දීම. මූලික පරීක්ෂණයේ කරුණු මත සේවකයාට චෝදනා පත්‍රයක් ලබා දෙනවා. ඊළඟ එක තමයි චෝදනා පත්‍රයට පිළිතුරු ලබා ගැනීම. මේක සාමාන්‍ය දින 14ක් ඇතුළත ලබා ගන්නවා. චෝදනා පත්‍රයට පිළිතුරු ලබා ගැනීම දින 14ම. තුන්වෙනි එක තමයි පිළිතුරු මත චෝදනාව බාරගන්නේ නම්
ලඝු පරීක්ෂණයකින් summary procedure ලඝු පරීක්ෂණයකින් දඬුවම් නියම කිරීම ඒ චෝදනාව බාර ගන්නවා නම් ලඝු පරීක්ෂණයකින් summary procedure එකකින් දඬුවමක් යම් දඬුවමක් නියම කරනවා චෝදනාව බාර නොගන්නේ නම් විධිමත් පරීක්ෂණයකින් පසු දඬුවම් නියම කිරීම ඊළඟ එක තමයි අභියාචන අවස්ථාව. ඒතර ඒකට අභියාචන අවස්ථාවක් තියෙනවා. අභියාචන අවස්ථාව. ඒ දඬුවමෙන් පස්සේ අභියාචන කරන්න පුළුවන්. ඉතින් අභියාචනයේදී දඬුවම තහවුරු වෙන්න පුළුවන්, දඬුවම ඉවත් කරන්න පුළුවන්. සංවිධානය තුළ කණ්ඩායමක ගති ලක්ෂණ අපි මේක සාකච්ඡා කරේ නැහැ. අපි හින්දා ඉදිරියේදී සාකච්ඡා කරනකොට අපි ඒකට උත්තර හොයාගමු. රට තුළ පවත්න වේගවත්ම මුල්‍ය සේවා සම්පාදක මාර්ගයෙන් ව්‍යාපෘතියක් ඔබ බැංකුව ආරම්භ කර ඇත. ක්‍රමෝපාය ක්‍රියාත්මක කිරීම සඳහා බැංකුව විසින් විවිධ අලෙවිකරණ මෙවලම් භාවිතා කරනවලු. ස්ථානය මිනිසුන් උපකරණ සහ සංවේදන ක්‍රම කියන එක භාවිතා කරන්නේ කොහොමද කියලා දාන්න. ස්ථානය ප්ලේස් කියන එක ඒක මාකටින් මික්ස් එකේ එක ටූල් එකක් නේ. මාකටින් මික්ස් එකේ ටූල් එකක්. කොහොමද ප්ලේස් භාවිතා කරන්නේ? දැන් බැංකු ගත්තාම එහෙම තමයි මුල්‍ය ශේෂ්ත්‍රය ගත්තාම මාකට් ප්ලේස් එකක් කියලා එකකුත් තියෙනවා, මාකට් ස්පේස් කියලා තියෙනවානේ. ප්ලේස් කියන්නේ ගනුදෙනුකරු සහ අලෙවිකරු. right? අමෝන ස්ථානේ. ඉතින් තමයි ගනුදෙනුව සිද්ධ වෙන්නේ. මිලදී ගැනීම සිද්ධ වෙන්නේ. ඒක බැංකු සඳහා අදාළ වෙනවා, මුල්‍ය ආයතන සඳහා අදාළ වෙනවා. මාකට් ප්ලේස්, මාකට් ස්පේස් කියන එක. ඒතර මාකට් ප්ලේස් කියන එක මොනවාද? branches, ATM යන්ත්‍ර, mobile banking units, kiosk machine, CDM යන්ත්‍ර ඒ වගේ දේවල් නේ. ඒවා එක එක ස්ථානවල ස්ථානගත කිරීම තුළින් මේ අපිට පුළුවන් අපේ අලවිය වැඩි කරගන්න. අනිත් එක තමයි මාකට් ස්පේස් කියන එක. විවිධ බැංකින් ඇප්ස් හඳුන්වා දීලා ඒ ඇප්ස් හරහා අපේ බැංකින් හඳුන්වනවා. අනිත් එක තව පුළුවන් තමයි. බ්‍රාන්චස් තියෙනවා. මේ වගේ ඇප්ස් තියෙනවා. තව මොනවද තියෙන්න පුළුවන්? door to door banking. නැත්නම් බැංකු කරු ගනුදෙනුකරු මුණ ගැහෙන්න යනවා. බැංකු කරු යනවා ගනුදෙනුකරු මුණ ගැහෙන්න door to door banking. එහෙනම් door step banking. තාක්ෂණය හරහා අපිට වෙන බැංකු සමග ඒකාබද්ධව බැංකින් සර්විසස් නියෝජිතයන් ඉදිරිපත් කළා කරන්න. ඔය වගේ විවිධ ආකාරයට අපි ස්පේස් එක සහ ප්ලේස් එක සකස් කරගන්න පුළුවන්. පුද්ගලයන් තමයි අලෙවිකරණයේදී විශේෂම සේවා අලෙවිකරණයේදී වැදගත්ම සාධකය වෙන්නේ. මොකද සේවා අලෙවිකරණයේදී ගුණාත්මක භාවය, සේවාවක ගුණාත්මක භාවය තීරණය කරන්නේ සේවාව ලබා දීම. එහෙම නැත්නම් සේවාව ඩිලිවර් කරන අවස්ථාවේදී නේ. ඩිලිවර් කරන අවස්ථාවේදී ගුණාත්මක භාවය, සේවාවක වටිනාකම ගනුදෙනුකරු දකින්නවා නම් ඩිලිවර් කරන්න ඉන්න සේවකයා පුද්ගලයා ඒක ගුණාත්මකව ක්වොලිටි සර්විස් එකක් දෙන්න ඕන. මේ ක්වොලිටි සර්විස් එකක් දෙන්න සේවකයා තුල
ඒ අවශ්‍ය ගුණාංග දියුණු කරලා තියෙන්න ඕන. ඒක අපි ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වලින් සිද්ධ කරනවා. ඒ වගේම සේවකයන් බඳවා ගැනීමේදී සේවකයන්ගේ කාර්යඵල ලැබීමේදී විනය පරිපාලනය ඔය හැම දෙයකදීම මානව සම්පත් ක්‍රියාවලිවල මේ සේවකයන්ගේ මේ අංශ දියුණු කරන්න තමයි උත්සාහ කරන්න. සේවකයන් බල ගැන්වීම වෙන්න පුළුවන් නේ ඒ දේවල්. දුක් ගැනවිලි කළමනාකරන හැමදේම පාවිච්චි කරන්නේ මේකට. equipment equipments කොහොමද මේ පාවිච්චි කරන්න පුළුවන් නේද? equipments කොහොම ඒවා වෙන්න ඕනද? ටෙක්නොලොජිකලි ඇඩ්වාන්ස් නේ. තාක්ෂණිකව ඊටාම මේ ඉහළ මට්ටමේ ශක්්‍යතාවයක් තියෙන ඒවා වෙන්න ඕන. අපි භාවිතා කරන උපකරණ. ඒතර පළවෙනි දේ තමයි උපකරණ ඩියුරබල් වෙන්න ඕන. equipments කියනවා ඩියුරබල්. ATM මැෂින් එක නිතර නිතර කැඩෙනවා නම් අපිට බෑ අපිට මේ වේගවත් මුල්ල සේවා දෙන්න. ඒකට කොමියුනිකේෂන් ඒවා කිසිම වෙලාවක එහෙම බෑන්න. ඒතර කොමියුනිකේෂන් ලයින්ස් දෙකක් තියෙනවා සමහරවිට. එකක් කැඩුණොත් ටක් ගාලා අනිත් පැත්තට. ඒ වගේම මේ තව මොනවාද? අපි බැංකින් මේ තාක්ෂණය මත පදනම් වෙනවා නම් වෙනත් වෛරස් ගාඩ් ඒ වගේ ආරක්ෂා සහිත ඉක්විප්මන්ට්ස් තියෙන්න ඕන නේ. ඒත් අපිට පුළුවන් වෙන්න ඕන විවිධ උපකරණ හරහා අපේ බැංකු සේවාවන් ලබා දෙන්න. ඉක්විප්මන්ට් ගත්තොම ATM මැෂින්, චෙක් ඩිපොසිට් මැෂින්, ඊළඟට කෑෂ් ඩිපොසිට් මැෂින්ස් ඒ වගේ දේවල් නේ. ඒ ටික තමයි අපිට මූලිකම කියන්න තියෙන්නේ. කොමියුනිකේෂන් මෙතඩ්ස් ඒවා පැහැදිලිවම විවිධ දේවල් ඇඩ්වර්ටයිසින්, පබ්ලික් රිලේෂන්ස්, leaflets, customer meeting points, sponsorships, personal selling, ඒ වගේ දේවල්, get together ඒවා සංවේදන ක්‍රම. ඊළඟට වෙබ් මාකටිං තමයි අද ප්‍රසිද්ධ මේ social media. පහ ගණදනකරුවන්ගේ පහසුව පිණිස ඇතැම් නිමයම් සේවාවන් සම්පාදනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහා බැංකුවේ අනුමැතිය සහිතව බලපත්‍රලාභී බැංකුවකින් නියෝජිතයන් පත් කරන මේ කස්ටමර් චාට් එකේ තියෙන අර බැංකු නියෝජිතයන්ගේ කතාව තමයි තියෙන්නේ. මේ අතර ඔවුන්ගේ ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු සඳහා බාහිර සේවා අවුට්සෝස් සම්පාදකයන් හෝ නියෝජිතයන්ගේ සේවා ලබා ගන්න. මහා බැංකුවේ නියෝගයන්ට අනුව බලපත්‍රලාභී බැංකුවක සිටින ගණදනකරුවන් සඳහා නියෝජිතයන් මගින් සම්පාදනය කළ හැකි නිමැවුම්. අර කස්ටමර් චාට් එකේ නියෝජිතයන් හරහා කරගන්න පුළුවන් දේවල් සඳහන් කරලා තිනවා. ඩිපොසිට් බාර ගන්න එක, ඊළඟට ලෝන් රිපේමන්ට්, ඒ කියන්නේ ලෝන් ඉන්ස්ටෝල්මන්ට් බාර ගන්න එක, ක්‍රෙඩිට් කාඩ් ඩිලිවර් කරන එක නේ. ඒ වගේ දේවල් අපිට නියෝජිත හරහා කරගන්න පුළුවන්. ඊට අමතරව සමහර බැංකින් ඒජන්ට්ස්ලා ඉන්නවා. ඒගොල්ලන්ගේ අර බැලන්ස් චෙක් කරන එක, ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් කරන එක, ඒ වගේ දේවල් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට NSB එක සහ මේ තැපල් කන්තෝරුව. ඒතර සමහරට මුදල් ආපසු ගැනීම උනත් කරන්න පුළුවන් නියෝජිතයෝ විදිහට. ගණදකරුවන්ගේ සුරක්ෂිතතාවය සඳහා බලපත්‍රලාභී බැංකුව විසින් ගත යුතු පියවර. මොනවද? පළවෙනි දේ තමයි නියෝජිතය කවුද කියන එක පිළිබඳව මේ ප්‍රින්සිපල් ප්‍රධානියා
තමන්ගේ ගනුදෙනු කරවන්න දැනුම් දෙන්න ඕනේ. නැත්නම් වැරදි පුද්ගලයන් අතර නැත්නම් වැරදි පුද්ගලයන් හරහා ගනුදෙනු සිදුවීම තුළින් ගනුදෙනුකරුට පාඩු වෙනවා. ඒක. ඊළඟට ගනුදෙනුකරුවන්ගේ තොරතුරු රහස්‍යතාවය ආරක්ෂා කරන බවට සහතික වෙන්න ඕනේ. දැන් මේක තියෙනවා මේ ගොඩක් වෙලාවට මේ ඔය කස්ටමර් චාට් එකේ ඒ නියෝජිතයන් සම්බන්ධයෙන් තියෙන එකේ දැන් මට මේක ආයෙ පාට හදිසියෙ ගන්න බෑ. මම බලන්න ඔයගලන්ට මම දීලා තියෙනවානේ. ඒකේ තියෙන විස්තර ටික. ඒ වගේම දැන් නියෝජිතයෝ ඩිපොසිට් කලෙක්ට් කරනවා නම් ලෝන් ඉන්ස්ටෝල්මන්ට් කලෙක්ට් කරනවා නම් ඒවා එවෙලේම ගනුදෙනුකරුගේ ගිණුමේ යාවත් කාලය වෙන විදිහට මොනවා හරි උපකරණයක් පාම්ටොප් බැංකින් වගේ ඒක හරහා සිද්ධ වෙන්න සහ ගනුදෙනුකරුට ඒ සම්බන්ධයෙන් SMS ඇලර්ට් එකක් යන විදිහට තහවුරු වෙන්න ඕනේ. ගනුදෙනුකරුට කැමති භාෂාවකින් කටයුතු කරන්න නියෝජිතයන්ට නියෝජිතය අවස්ථාව ලබා දෙන්න. ඔය වගේ කරුණු කීපයක් තියෙනවා මතක තියාගන්න. මේ ඊළඟට චර්යාදම පද්ධතිය අනුව කස්ටමර්ස්ලාට ගෙන් කරන්න බැරි දේවල් නියෝජිතය අනුගමනය කළ යුතු චර්යාවන් මොනවාද? ගනුදෙනුකරුවන්ට හිංසා කිරීමෙන් වැළකීම, ඔවුන්ගේ තොරතුරු වල පිටත ලබා දීමෙන් වැළකීම නේ. ඊළඟට මොනවාද? ගනුදෙනුකරුවන්ට තර්ජනය කොට මේ ණයවාරික එකතු නොකර ගැනීම, ගනුදෙනු ඩොකියුමන්ට්ස් කිසිම දෙයක් බැංකුවෙන් පිටත අත්සන් නොකිරීම, security documents, වැරදි තොරතුරු ලබා නොදීම, ඒ වගේ දේවල්. නියෝජ්‍යත්ව විධිවිධානයන්ට පැමිණිලි පිළිබඳ ආධාර වන පියවරන් සහ සහනයන්ත්‍රය. මේකත් ඒකෙම තියෙනවා. මතක් කරොත් නියෝජිතයන්ට බැංකුව වෙනුවෙන් පැමිණිලි බාර ගන්න කිසිම අවස්ථාවක අදාළ අවස්ථාව දෙන්නේ නැහනේ. ඒ වගේම මේ විශේෂ ටෙලිෆෝන් ලයින්ස් සම්බන්ධ කළ ලබා දීලා තියෙන ඕන ගනුදෙනුකරුවන්ට ඩෙඩිකේටඩ් ලයින්ස් අදාළ පැමිණිලි ඉදිරිපත් කරන්න. ඒ වගේ කරුණු කාරණා කීපයක් තියෙනවා. හය බැංකු කරන ව්‍යාපාරයේ තිරසර බව සහ වර්ධනය සඳහා තොරතුරු තාක්ෂණය වැදගත් වෙනවලු. ඒ අනුව නිපැයුම් තව තාක්ෂණ ක්‍රමවේදයන් හා සම්බන්ධ වී ඇති අතර සේවාදායකයන්ගේ අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි නියාමන අවශ්‍යතා. මුල්‍ය ආයතනයක් විසින් සේවා සම්පාදනය සඳහා තොරතුරු තාක්ෂණය භාවිතා කරන ලබන නව්‍ය ක්‍රමවේදයන් මොනවාද? තොරතුරු තාක්ෂණය භාවිතා කරන ATM යන්ත්‍ර, CDM යන්ත්‍ර, QOS යන්ත්‍ර ඒවනේ. ඊළඟට ඉන්ටර්නෙට් බැංකින් සම්බන්ධ banking apps, mobile apps. Let us check image clearing. Automatic safety lockers වගේ දේවල්. තොරතුරු තාක්ෂණ පද්ධතියට ඇතිවන බිඳවැටීම් යථාර්ථයට පත් කිරීම සඳහා ඒවායේ තිබිය යුතු ලක්ෂණ මොනවාද? මෙතන මේ අනිත් පැත්තෙන් කියන්නේ බිඳවැටීම් මොන වගේ දේවල් නිසා වෙන්න පුළුවන්ද කියන එක තමයි මේ අහන්නේ. මොන වගේද බිඳවැටීම් වෙන්න පුළුවන්? ඒක තමයි sannivedana බාධා නේ. sannivedana බාධා. ATM යන්ත්‍රයකින් මුදල් ගන්නවා. මුදල් ATM කාඩ් එකේ ATM යන්ත්‍රය
පණිවිඩය යවනවා account එක debit කරන්න කියලා. අනිත් පැත්තෙන් ATM යන්ත්‍රයට පණිවිඩය වෙනවා මුදල් ඩිස්පෙන්ස් කරන්න කියලා. ඩිස්පෙන්ස් කරන්න කියන පණිවිඩය එන්නේ නැහැ. ATM යන්ත්‍රය මුදල් ටික ලෑස්ති කරගෙන ඉන්නවා ඩිස්පෙන්ස් කරන්න. අතරමැද්දේ පණිවිඩය බිඳ වැටෙනවා. මුදල් ටික මේ ATM යන්ත්‍රය ඇතුළෙම රැඳෙනවානේ. ගනුදෙනුකරුගේ ගිණුම හර වෙනවා, මුදල් එන්නේ නැහැ. ඉතින් මේ වගේ අවස්ථා දිනකට සංනිවේදන බාධා. ඊළඟට යන්ත්‍රවල ඇති වෙන බාධාවන්, තාක්ෂණික බාධා හිර වෙනවා, ඒ වගේ දේවල්. ඊළඟට වෙන මොනවද? සයිබර් ඇටැක්ස් නේ. ඒවා විවිධ වර්ගයි. මැල්වෙයා, වෛරස්, ඊළඟට සෝෂල් ඉන්ජිනියරින්, ස්කිමින් ඇටැක්ස්, ඒවා එක එක විදියයි. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. හැකින්. මේ හරහා ගනුදෙනුකරුගේ රහස්‍ය තොරතුරු එළියට ගන්නවා. එක්කෝ ගිණුම් වලින් මුදල් ඉවත් කරගන්න. දැන් ස්කිමින් වගේ එකකින් කරන්නේ පොඩි උපකරණයක් සවි කරලා ඒ අදාළ තොරතුරු ලබාගෙන ATM කාඩ් එකක් විදියට නැවත ගනුදෙනුකරුගේ ගිණුම් වලින් මුදල් ගන්නවා. ස්කිමින් එකේ. ඒ වගේ විවිධ ගැටලු ඇති වෙනවා. ඒතර මේවෙන් වෙන්න පුළුවන් බාධාවල් මොනවද කියලා ඊළඟ එකේ දාන්නේ. තාක්ෂණ භාවිතා කිරීමේ මුහුණ දී හැකි අවදානම් තත්ත්ව මොනවද? අවදානම් මොනවද? ආයතනයට ඇති වෙනවා ඔපරේෂනල් ලොස් එකක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට රෙපියුටේෂනල් ලොස් එකක් ඇති වෙන්න පුළුවන්. මේ යන්ත්‍ර සූත්‍ර සඳහා එහෙම නැත්නම් මේ යන්ත්‍ර සූත්‍රවල මේ ගැටලු निराකරණය සඳහා විශාල කැපිටල් එක්ස්පෙන්ඩිචර් එකක් දරන්න සිද්ධ වෙනවා. ඒ වගේම ස්මූත් ෆන්ක්ෂනින් එක බැංකුව ඇතුළේ තියෙන සුමට ක්‍රියාකාරීත්වයට බාධාවක් නැති වෙනවා. ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය බිඳ වැටෙනවා. ඊළඟට චෙකින් ඇන්ඩ් කන්ට්‍රෝලින් එමෙතන මොනවද මේ ඔඩිටින් එකනේ නිරන්තරයෙන්ම සිද්ධ කරන්න වෙනවා. නිරන්තරයෙන් ඈ ගහගෙන ඉන්න වෙනවා. චෙකින් ඇන්ඩ් වෙරිෆිකේෂන් නිරන්තරයෙන් කරන්න සිද්ධ වෙනවා. මේ වගේ ගැටලු ඇති වෙනවා. සෝෂල් මීඩියා භාවිතා කරන ආකාරය. සෝෂල් මීඩියාවල ඇත්තටම අලෙවි කරන වෙලමක් ලෙස භාවිතා කරනකොට ප්‍රධාන කරුණු කීපයක් සඳහන් වෙනවා. පළවෙනි එක තමයි වයිඩ් ස්ප්‍රෙඩ්. ගොඩක් අය අතර මේක පැතිරලා තියෙනවා, විශේෂයෙන්ම තරුණ පරම්පරාව නේ පැතිරලා තියෙනවා. ඊළඟට ඉතා ඉක්මනින් මේක ළඟා වෙනවා ඒගොල්ලන්ට. දැන් එක තැනකින් අප්ඩේට් කරුවාම ඉක්මනට දැන් පත්තරයක දැම්මාම වෙලා යනවා. අනිත් එක ඒක තියෙනවා මේ සෝෂල් මීඩියා එකේ තියෙනවා. දැන් රේඩියෝ ටීවී එකක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් තියෙන්නේ නැහැ. පියෝ ටීවී වගේ එකක දවස් දෙකක් වගේ තියෙනවා. ඇරෙන්න එහෙම තියෙන්නේ නැහැ නේ. ප්‍රෝල පරණ එකක් අරගෙන බලන්න පුළුවන්. ඒක අප්ඩේට් කරන්න හරි පහසුයි. වරින් වර අපිට අවශ්‍ය විදිහට අප්ඩේට් කරන්න පුළුවන්. ඒ වගේම පිරිවැය අඩුයි. සහ ආකර්ශනීය විදිහට මේ ඇඩ්වර්ටයිස්මන්ට් වීඩියෝ ක්ලිප්ස් විදිහට වෙබ් බැනර්ස් විදිහට දාන්න පුළුවන්. වැදගත්ම දේ තමයි මොකක්ද? ෆීඩ්බැක්. එවෙලෙම මේ සම්බන්ධයෙන් පාරිභෝගිකයාගේ ගනුදෙනුකරුගේ අදහස ගන්න පුළුවන්. ෆීඩ්බැක් එක ගන්න පුළුවන්. ඒක තමයි වැදගත්ම දේ. ඔය කරුණු දෙක මේ සෝෂල් මීඩියා මේ අලෙවි කරන මේ වෙලාවට භාවිතා කරනකොට කියන්න වෙනවා. ඒවා එකක් හරි අඩු වුණොත් එimhe ලකුණු අඩු වෙනවා. රට තුළ මුල්‍ය පද්ධතිය ස්ථාවරත්වයට නිරන්තරයෙන් නැති වෙන වැඩි වෙන තර්ජනයන් නිසා බැංකු ආරක්ෂා කිරීම
බැංකුකරණයේ මහජන විශ්වාසනයේ සුරැකීම වැදගත් සාධකයන් සලකයි. මහජන විශ්වාසය හා ගනුදෙනුකාර සුරක්ෂිතතාව සඳහා වන යෝජනා ක්‍රම ඒවායේ පාලනය සම්බන්ධව පහත දැක්වෙන ඒවා සැකයෙන් පැහැදිලි කරන්න. මහජන විශ්වාසය කියන්නේ මොකද්ද බැංකුවල? බැංකින් ඉන්ඩස්ට්‍රී එකම තියෙන විශ්වාසය මත. බැංකුවලට තැන්පත් කරන දේවල් එමට තැන්පත් බැංකුවේ මොකක්ද වෙන්න කියනක පිළිබඳව ගණදනකරු දන්නේ නැහැ. හයි තකට බැංකුව පිළිබඳ විශ්වාසය තිීලා තමයි මේක යන්නේ. පලවෙනි දේ තමයි තමන්ගේ තැන්පතු නැවත ලබාගන්න පුළුවන් කියන විශ්වාසය. දෙවෙනි එක මේ තොරතුරුවල රහස්‍ය භාවය ආරක්ෂාවේ කියන එක විශ්වාසය. ඒවගේම තමයි බැංකු විසින් මහ බැංකුව හඳුන්වා දෙන්න හෝ වෙනත් ජාත්‍යන්ත්‍ර හඳුන්වා දෙන විවිධ නියාමන රෙගුලාසි අනුගමනය කරමින් තමන්ගේ බැංකු කටයුතු කරනයි කියන විශ්වාසය ඒ අනුව බැංකුවේ ආරක්ෂාව පිළිබඳ බැංකුවේ ස්ථාවරභාවය පිළිබඳව ගණදනකරුට සෑහීමකට පත්වෙන්න පුළුවන් කියන එක විශ්වාසය. එන්න මේ වගේ විශ්වාසය පමණක් මුල්ල පද්ධතිය තුළ මේකපු කරුණ නිසා ගණුදනු කරු තුළ ඇතිවෙන ගණදන කරගේ විශ්වාසය ගොඩනැගීම කියල හැඩවට අදුන්නයෙක් බලන්න තව අමතර විස්තර ඇති. අක්‍රියගෙනුම් ආරක්ෂා කිරීම සඳහා ගණු ලබන ක්‍රියාවලිය මොකක්ද මේක විසියකේ ප්‍රශ්තිනුත් තිබුණා. ඉතින් අක්‍රය ගෙනම් තුළන්න වංචාවලකය මිස බැංකු විසින් ගණු ලබන ක්‍රියාමාර්ගයේ පලවෙනි ප්‍රශ්නය හත්වෙනි කිටි ප්‍රශ්නයක් ඉදියට. මෙතන දැන් මේකෙදි ටිකක් ලියන්න ඕන අරකෙදි මහා විශාල ගොඩක් ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අක්‍රිය ගෙනුම් වල ආරක්ෂාව මොනවාද බැංකුව වලින් කරන්නේ? අක්‍රිය ගෙනුම් කියන්නේ මොනවද ඉස්සෙල්ලම? සමහර අයගේ ඇබැන්ඩන් ප්‍රොපටි කියන එක පටලවාගෙන තිබ්බ අක්‍රිය ගෙනුම්. ඇබැන්ඩන් ප්‍රොපටි අක්‍රිය ගෙනුම් තමයි. නමුත් ඇබැන්ඩන් තත්ත්වයට පත් වෙන්නේ අවුරුදු 10ක් ගියාට පස්සේ. ඊට පස්සේ ඒක බැංකුවට අයිති නෑ. ඒක ශ්‍රී ලංකා මහා බැංකුවට ප්‍රේෂණය කරන්න ඕන බැංකුව විසින්. එතකොට ඒක බැංකුවේ පාලනයෙන් පරිබාහිරයි පිටස්තරයි. මේ අක්‍රිය ගෙනුම් කියන්නේ සාමාන්‍ය සේවිංස් account එකක අවුරුදු 2ක සාමාන්‍ය කරන්ට් account එක අවුරුදු 1ක විවිධ බැංකුවල සමහර මේ කාල සීමාව වෙනස් කරලා ඇති. මම කියන්නේ ඇවරේජ් තත්ත්වය කාලයක් ගනුදෙනු නොවෙච්ච ගිණුම් අක්‍රිය ගිණුම්. ඒවා dormant accounts. ඒ dormant accounts වල ආරක්ෂාවට මොනවද කරන්න කියන එක තමයි යන්නේ. ඩෝමන්ට කවුන්ටල වෙන්න පුළුවන් වංචාවල් අක ගන්න. පළවෙනි දේ තමයි ගිණුමෙන් වලින් මුදල් ආපසු ලබා ගැනීම අවහිර වෙන විදිහට ටැග් එකක් පැනවීමනේ. එතකොට ඒක ඔටෝමැටිකලි වෙනවා ට්‍රාන්සැක්ෂන් ඩේට් එක චෙක් කරලා ඩෙබිට් not allowed වෙනවා. ඩෙබිට් not allowed වෙනවා. ඊළඟට මුදල් ආපසු ගන්නේ නම් ගනුදෙනුකරු තමන්ගේ අනන්‍යතාවය පෞද්ගලිකව පැමිණ සහතික කොට මුදල් ආපසු ලබා ගැනීම. එතකොට තමයි ඩෙබිට් not allowed මේක ඉවත් වෙන්නේ. ඒක පැහැදිලිවම තියෙනවා. ගනුදෙනුකරු පෞද්ගලිකව පැමිණ
තමන්ගේ අනන්‍යතාවයේ තහවුරු කොට මුදල් ආපසු ගැනීම. ඊළඟ එක තමයි මුදල් ආපසු ලබා ගැනීම සඳහා එකිනෙකට වෙනස් බලතල සහිත නිලධාරීන් දෙදෙනෙකුගේ අනුමැතිය අවශ්‍ය වීම. එක්කෙනෙක්ට වඩා අනිත් එක්කෙනාගේ බලය වැඩි කළමනාකරු වෙන්න පුළුවන්. එකිනෙකට වෙනස් බලතල සහිත නිලධාරීන් දෙදෙනෙකුගේ අනුමැතිය ලබා ගැනීම. අර මුලින්ම කිව්ව මේ ඩෝමන් ටැග් එකක් වැටෙන එකත් එක්කම ලියන්න පුළුවන් දෙයක් තමයි අත්සන් කාඩ් පත්‍ර සහ මැන්ඩේට් පත්‍ර වෙනම ද්වන්ද පාලනයට යටත් කිරීම. ඒක පැහැදිලි වෙනවා ද්වන්ද පාලනයට යටත් කිරීම. ඒක කාටවත් අත්සන එහෙම අනුකරණය කරන්න ගන්න බැරි වෙනවා. ද්වන්ද පාලනය තියෙන්න ඕන. මේවා තමයි මේ ඔය කියන කරුණු හතර අර දෙවෙනි ප්‍රශ්නෙටත් ලියුවා, හත්වෙනි ප්‍රශ්නෙටත් ලියුවා නම් මේකටත් ලියුවා නම් ලකුණු හම්බ වෙනවා. 2006 අංක 6 දරන මුල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රධාන ලක්ෂණ මොනවාද? ඔව්. දැන් මුල්‍ය ගනුදෙනු ඇතැම් මුල්‍ය ගනුදෙනු වාර්තා කිරීම සම්බන්ධයෙන් වගකීම් පැවරලා තියෙනවා නේ. එතකොට ඒකෙන් තමයි කවුද මේ කම්ප්ලයන්ස් ඔෆිසර් අනුකූලතා නිලධාරීගේ අවශ්‍යතාවය සඳහන් කරලා තියෙනවා. ඒ වගේම निराකරණය එහෙම නිරාවරණය මහ බැංකුවේ දැන්විය යුතු ගනුදෙනු සම්බන්ධයෙන් මඟ පෙන්වීම් තියෙනවා. මේක වයලේට් වුණොත් එහෙම ගහන දඩ සම්බන්ධයෙන් තියෙනවා. KYC ගන්නේ මේ යටතේ තමයි. ගනුදෙනුකරුගේ විස්තර ලබා ගැනීම, ඒ වගේම ෆයිනෑන්ෂල් ඉන්ටෙලිජන්ස් රේට් එක මේ බිහිවීම, ඒ වගේම ඔඩිට් ඔෆිසර්ස්ලාගේ ෆන්ක්ෂන්ස් මොනවද කියන එක සම්බන්ධයෙන් මේ පනතේ කතා කරලා තියෙනවා. KYC ඔබේ ගනුදෙනුකරු හඳුනා ගන්න. ඇයි ගනුදෙනුකරු විසින් වැරදි සහගත මුල්‍ය පරිචයන්, ඒ වගේම මුදල් විශුද්ධිකරණය වගේ දේවල් වලට ටෙරරිස්ට් ෆයිනෑන්සින් නේ මේ වගේ දේවල් වලට මේ යොමු වෙන එක වළක්වාගෙන බැංකු පද්ධතිය ආරක්ෂා කරගන්න තමයි KYC ප්‍රතිපාටිය තියෙන්නේ. ඒක ඇවිල්ලා තින්නේ මේ අර Financial Transactions Reporting Act එකකින්. දැන් මෙතෙන්දී ගනුදෙනුකරුගේ පෞද්ගලික තොරතුරු, පදිංචිය, ඒ වගේ තොරතුරු සහ පදිංචිය සනාථ කිරීම සඳහා අවශ්‍ය තත්ත්ව ලබා ගන්නවා නේ. ලයිට් බිල්, වතුර බිල් වගේ දේවල්. ඒ වගේම තමයි ගනුදෙනුකරුගේ ආදායම් තත්ත්වය සම්බන්ධයෙන් ගන්නවා. ඒ වගේම ඒවා සහතික කරගන්නවා එයාගේ ආදායම් තත්ත්වය වෙනත් ලිඛිත ලියවිලි වලින් ඒවා තහවුරු කරගන්නවා. ඊළඟට ගනුදෙනුකරුගේ ආදායම් තත්ත්වය මත එහෙම නැත්නම් ගනුදෙනුකරුගේ ගිණුම මේ નિયમિત කාර්යයට පමණක් භාවිතා කරනවා කියන එක පිළිබඳව සහතික වෙනවා බැංකුව. යම් ඊට පරිබාහිර දෙයක් සිද්ධ වෙනවා නම් ගනුදෙනුකරුගෙන් ඒ පිළිබඳව විමසලා එහෙම තහවුරු කරගන්න බැරි වුණොත් එහෙම මුල්‍ය බුද්ධි ඒකකයට දැනුම් දීම. ඒතර මූලිකවම ගනුදෙනුකරු යහපත් නීතිගරුකව මේ මුල්‍ය පද්ධතිය තුළ තමන්ගේ මුල්‍ය කටයුතු කර ගැනීම සඳහා තියෙන අවස්ථාව ඇති කරන එක තමයි KYC වලින් කරන්නේ. ඒතර මේකේ මුල්‍ය පද්ධතියත් ආරක්ෂා වෙනවා, ගනුදෙනුකරුත් ආරක්ෂා වෙනවා. පහත දෑ පිළිබඳව කෙටි සටහන්. එදිනම මුදල් පැවරීමේ භාවිතා කළ හැකි ක්‍රම මොනවද? එදාම ට්‍රාන්ස්ෆර් වෙනවා. ස්ලිප්ස්. එදාම ට්‍රාන්ස්ෆර් වුණාට account එකට යන්න පහුදා. නමුත් ඒක ගන්න පුළුවන් එක ක්‍රමයක් නේ.
ශ්‍රී ලංකා ඉන්ටර්බැංක් පේමන්ට් සිස්ටම් ස්ලිප්ස් කියලා තියෙන්නේ. මම ඔක සාකච්ඡා කරා. ඒ වගේම සෙෆ්ට් Common Electronic Fund Transfer System CEFTS Common Electronic Fund Transfer System පොදු විද්‍යුත් මුදල් පැවරුම් ස්විචය. ඒක හරහා තමයි බැංකු අතර low value වටිනාකම අඩු මිලියන 5ට වඩා අඩු මුදල් වමාරු වෙනවා. ඒතර බැංකුව අතරම තමන්ගේම බැංකුව ඇතුලේ කෝ බැංකින් සිස්ටම් එක. කෝ බැංකින් සිස්ටම් එකෙන් පුළුවන් ඕනෑම බැංකුවක ශාඛා අතර මුදල් වමාරු කරන්න. කෝ බැංකින් සිස්ටම්. high value money කොහොමද යන්නේ? දාම RTGS නේ. RTGS real time gross settlement RTGS සරා තමයි high value මිලියන 5ට වඩා වැඩි මුදල් එදිනම මාරු වෙන්නේ. තමන්ගේ බැංකුවේම මුදල් මාරු කරනවා නම් ශාඛා අතර කෝ බැංකින් සිස්ටම් එක පාවිච්චි කරන්න පුළුවන්. වෙනත් බැංකු වලට සහ තමන්ගේ බැංකුවට ස්ලිප්ස් පාවිච්චි කරන්න පුළුවන්. ස්ලිප්ස් හරහා තමන්ගේ බැංකුවටත් වෙනත් බැංකුවටත් දෙකටම යනවා. ගොඩක් වෙලාවට සීයෝක වැටුප් වගේ one to many එක තැනකින් නම් ගොඩකට යන ඒවට අපි ස්ලිප්ස් පාවිච්චි කරනවා. ඒ වගේම සෙෆ්ට් එක 1 to 1 වෙනත් බැංකුවල 1 to 1 යවන්න පුළුවන් සෙෆ්ට් එක හරහා. ඒ වගේම ඒක low value RTGS high value money. අයිරා පහසුකම් overdraft ලබා දෙන්නේ ජංගම ගිණුමකට. ජංගම ගිණුමේ ශේෂය ඉක්මවා භාවිතා කරන්න පුළුවන්. සාපේක්ෂව පොලිය වැඩි. සුරකම් තියෙන ඒවාත් තියෙනවා අයිරා, සුරකම් නැති ඒවාත් තියෙනවා. සුරකම් තියෙන ඒවා බොහෝ විට ස්ථිර අයිරා වෙනවා. සුරකම් නැති ඒවා తాවකාලික අයිරා. ඒතකොට සමහර తాවකාලික අයිරා වලට අපවැනි සුරකම් තියෙනවා. ගණනකාරගේ හදිසි මුදල් අවශ්‍යතා සහ කාරක ප්‍රාග්ධන අවශ්‍යතාව සඳහා තමයි මේක භාවිතා වෙන්නේ. කාලය මාස 3යි දින 30යි දින 45 දින 90 විදිහට යන්න පුළුවන්. ඒතකොට ස්ථාවර අයිරා බොහෝ විට වසරක කාලයක් ගන්නවා අලුත් කර යන්න පුළුවන්. ඒතකොට ස්ථාවර අයිරාවක පොලිය తాවකාලික අයිරාවකට පොලියට වඩා සාපේක්ෂව අඩුයි. ඒ කරුණු ටික තමයි ලියන්න ඕනේ. ඔටෝ ණය මෙතන ඔටෝ ලෝන්ස් කියන්නේ මේ වාහන සඳහා දෙන ණය. හොඳ ඉබේ දෙන ණය නෙමෙයි. සමහර එහෙම උත්තර ලියලා දෙනවා. වාහන සඳහා ලබා දෙන ණය. පුද්ගල අවශ්‍යතා සඳහා සහ ව්‍යාපාරික අවශ්‍යතා සඳහා වාහන මිලදී ගැනීමට සපයන ණය. ඒතර වාහනේ තක්සේරු වටිනාකමින් ප්‍රතිශතයක් තමයි ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම වාහනේ උකස බැංකුව ලබා ගන්නවා. කෙටි කාලීනයි 2 ඉඳන් 3 ඉඳන් 5 වගේ කාලයක් මාසික වාරික විදියට ගෙවලා ඉවර කරන්න පුළුවන්. අන්තර්ජාල බැංකු කරන ඉන්ටර්නෙට් බැංකින් තද ඕන තරම් ඉන්ටර්නෙට් බැංකින් ගැන ඔයගොල්ලෝ ලියන්න පුළුවන් නේ. ඒ මූලික කරුණු ටික තමයි මේ වගේ ප්‍රශ්නයක් අනිවාර්යෙන් වෙනවා විවිධ නිමැවුම් සම්බන්ධයෙන්. ඒකට උත්තර ලියා ගන්න පුළුවන්කම ලැබෙන්න ඕන. ඊළඟට පළවෙනි ප්‍රශ්නට පුළුවන් උත්තර ලියන්න. දෙවෙනි ප්‍රශ්නෙත් ප්‍රායෝගික එකක් නිසා උත්තර ලියා ගන්න පුළුවන්කම තියෙන්න ඕන. අනික් ඒවා වෙනත් මාතෘකාවලින් ඉන්නවා. ඉතින් බලන්න ඒකට උත්තර ලියන්න. ඔය අපි කතා කරමු මාතෘකාවලින්. තව අපිට තියෙනවා ප්‍රශ්න පත්‍රයක් 2018 මාර්තු මම හිතන මම සැප්තැම්බරේ කතා කරා. බලමු මේකත් පොඩ්ඩක් වෙලාව තව තියෙන නිසා
සැප්තැම්බර් මේක මාර්තුනේ. ඔව්. පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? කස්ටමර් ඩියු ඩිලිජන්ස්. නිසි විචක්ෂණය. මොකක්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ? දැන් ඔන්න උත්තර දෙන්න පුළුවන්. සචින්ද ඕෂාන් කියන්න බලන්න. සමුදිකා දේවානි කියන්න. ඔව් කවුරුද කියන්නේ? කස්ටමර් ඩියු ඩිලිජන්ස් වලින් මොනවද බලාපොරොත්තු වෙන්නේ? මනි ලොන්ඩරින් යස් සචින්දු හරි. අමාය හරි 4. අවදානමට අකමැති. ඔන්න මේ මතක තියාගන්න ගනුදෙනුකරුවන්ගේ අවදානම් දැරීම කියන එකේදී ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. රිස්ක් ටේකින් කස්ටමර්ස් නැත්නම් රිස්ක් ලවින් කස්ටමර්ස් රිස්ක් ඇවර්ස් කස්ටමර්ස් කියලා. දැන් 20යි 21 ප්‍රශ්නයක් එහෙම ඇවිල්ලා තියෙනවා. ඒක පටලවාගෙන තියෙනවා ගොඩක් අය. හත්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස ගනුදෙනුකරුවන්ගේ විවිධ වූ අවදානම් අභිරුචීන් හඳුනා ගැනීම. මෙතනදී මූලික කරුණු දෙක තමයි කස්ටමර්ගේ රිස්ක් ඇපටයිට් එක මොකක්ද කියන එක. ඒතර මේ වර්ග දෙකක් ඉන්නවනේ. මෙතන ඉන්නවා අවදානමට අකමැති ගනුදෙනුකරුවෙක් කියලා. අනිත් එක්කෙනා තමයි අවදානම් ගන්න ගනුදෙනුකරුවෝ. ඒතර ඒ දෙන්නාගේ හඳුනාගත්තයින් පස්සේ ඒ දෙන්නාට අවශ්‍ය විදියට මුල්‍ය ආයතන මේ මුල්ල නිමැවුම් නිර්මාණය කරලා දෙන්න ඕන. මේ ඉන්නේ අවදානමට අකමැති ගනුදෙනුකරුවෙක්. මේ වගේ අය මුදල් ආයෝජනය කරන්නේ කොයි වගේ අයද? දැන් මෙතන ඉන්නවා අවදානමට කැමති ගනුදෙනුකරු මුදල් ආයෝජනය කරනවා. මොකද එයා බලන්නේ ඒකෙන් යම් ලාභයක් උපයා ගන්න. යම් ආදායමක් ලබා ගන්න. ඒතර එයා අවදානම පිළිබඳව හොඳ අවබෝධයකින් ඉඳලා ඉක්මනට විතැන් කරනවා. එහෙම නැත්නම් තමන්ගේ ආයෝජන එක එක ඒවායට මාරු කරනවා. ආදායම ගන්න. අනිත් එක්කෙනා ගොඩක් වෙලාවට ආරක්ෂාව තමයි බලන්නේ. තැන්පතුවේ ආදායමට වඩා ආරක්ෂාව බලන්නේ. දැන් පොලි අනුපාත ගැන සැලකිලිමත් වෙලේ විවිධ බැංකුවල. ඒ කියන්නේ ඒක එකකින් එකකට මාරු කරන්නේ ගොඩක් වෙලාවට අවදානම ගන්න කස්ටමර්. පාවෙන අනුපාත සහිත තැන්පතු ඒත් අවදානම ගන්න කස්ටමර්. ඒතර අවදානමට අකමැති එක්කෙනා එක්ක දිගු කාලින ස්ථාවර තැන්පත් එක්ක භාණ්ඩාගාර බැඳුම් කර. මේකෙන් වඩාම ආරක්ෂාකාරී එක මොකද්ද? yes සුලානි නිමන්සා. yes හරි. සුලානි උත්තර දෙන්න වෙන කෙනෙක්. 4 භාණ්ඩාගාර බැඳුම් කරවල. දිග්ගල් පවතින ආදායම නෝක ලොන්ගේට රිස්ක් අපි කතා කරා. මොකද්ද ලොන්ගේට රිස්ක් කියන්නේ? මේක උත්තරේ මොකද්ද? දැන් ඔකට උත්තර දෙන්න බලන්න. තුන්වෙනි එක ලොන්ගේට රිස්ක්. සචින්දු ඒක වැරදි. දිලිනි ඕකත් වැරදි. දෙකත් නෙමෙයි තුනත් නෙමෙයි. සචින්දු කිව්වේ 3 කියලා, දිලිනි කිව්වේ 2 කියලා. දෙකම වැරදි. එක yes එක. ඒ කියන්නේ අපි ලොන්ගේට රිස්ක් කියලා අදහස් කරන්නේ යම් පුද්ගලයෙක්ට ඔය පෙන්ෂන් ප්ලෑන් එකක් වගේ අරගෙන ඉවරලා. ඒතකොට මේ පෙන්ෂන් ප්ලෑන් එක එයා යම් කාලයක් ජීවත් වෙයි කියලා අපේක්ෂා කරලා තමයි අවශ්‍ය ගණනය කිරීම කරලා එයාට එක ගෙවන්නේ පෙන්ෂන් ප්ලෑන් එකකින්. නමුත් මේ පුද්ගලයා ඒ කාලයට වඩා ජීවත් වුණොත් එම අන්න අර පෙන්ෂන් ප්ලෑන් එකට ඇති වෙන රිස්ක් එක තමයි ලොන්ගේවිටි රිස්ක් එක කියන්නේ. මොකද ඒ පුද්ගලයා අදාළ අපේක්ෂිත කාලයට වඩා ජීවත් වුණාන් පස්සේ අර මුදල ෂය වෙනවා.
ඒ ෂය වීමේ අවදානම තමයි ලොන්ගේට රිස්ක් කියන්නේ. එතකොට ඒකට විවිධ උපක්‍රම එහෙම නැත්නම් විවිධ ක්‍රියාමාර්ග අරගන්නවා. ඒ හෑන්ඩ් අවුට් එක මතක ඇති බලන්න ඒකේ තියෙනවා විස්තර ටික. ලොන්ගේට බොන්ඩ්ස්, ලොන්ගේට සෝප් එක ඒවා තියෙනවා. හරි. නාමනය කළ නොහැකි. ඉතින් මේක නම් කතා කරන්න ඕනේ නැහැ නේ. ද්වන්ද්ව පාලනය මොනවට තියෙන්නේ? ද්වන්ද්ව පාලනය මොකටද තියෙන්නේ? රන්සර සුජාන් කියන්න බලන්න. එක yes පංචාවලක් ගන්න. right. හරි දෙන්නම කිව්වා. රන්සර කිව්වා. ස්වශක්ති මේ කාලේ ඉතින් ආපු ණය යෝජනා ක්‍රමයක ලක්ෂණ ඒ 2018 නේ. දඩපොලි ආය කරන අනුපාතය මේවා ඉතින් කාලීන ඒවා. ඒතකොට ඒවා දැන් මේ පාර මොකක් වේද කියලා කියන්න බෑ. ඒ නිසා මේවා කාලීන ඒවා. ඒවා පිළිබඳව ඔයගොල්ලෝ අවබෝධයෙන් ඉන්න. අපි පොදුවේ බැංකු පද්ධතිය තුළම තියෙන අපි පොඩ්ඩක් සාකච්ඡා කරමු. කාලයත් එක්කලා ගැටලුවක් වින්දා. කල්ලිකුත් වූ ණය සහ අයිරා සඳහා බැංකුවක් විසින් ණය කරන දඩපොලිය පිළිබඳ මොකක්ද තියෙන මේ මඟ පෙන්වීම? දැන් අය කරන්නේ ඕඩියෝ amount එකට ඇරියස් වල ප්‍රමාණයට තමයි පීනල් රේට් එක ගහන්නේ දඩපොලි අය කරන්නේ. සිල්ලර ආයෝජකයා කියන්නේ මේක නිතර තිබුණ එක. බැංකුවත් සමග කුඩා පරිමාණයෙන් ගනුදෙනු කරන ගිණුම් පවත්වාගෙන යන ණය ලබා ගන්න ගනුදෙනුකරු. 77 වෙනි වගන්තිය මොකක්ද මතකද? ඔව් 77 වෙනි වගන්තිය මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? ඔව් මෙසේජ් එක දාන්නකො කවුරු හරි. 77 වෙනි වගන්තියෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ? නිමේෂා සෙව්වන්දි. secrecy නේ. customer secrecy. transaction levy. පසුගිය අයවැය ලේඛනයෙන් ඒවත් කාලීන ඒවා. ඔම්බුඩ්ස්මන්ගේ විෂයපතය මේක තිබුණා 2021 ප්‍රශ්න පත්‍රයක. මේ 6 වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස ඔම්බුඩ්ස්මන් වලින් සපයන සේවා මොනවද? අවර්ණය කරන විෂයපතය සැකයෙන් විස්තර කරන්න. ඔම්බුඩ්ස්මන් මොනවද කරන්නේ? දෙදස් තුනේ ඉඳන් registered finance companies නෑ 2003 මේ ඉස්සෙල්ලා ඉඳන් 2003 තමයි registered finance companies ඇවිල්ලා තියෙන්නේ. වාණිජ බැංකු, විශේෂ බැංකු, ලියාපදිංචි මේ මුල්‍ය සමාගම් මේවායේ ගනුදෙනුකරුවන් සහ ආයතන අතර ඇතිවන මුල්‍ය ගැටලු විසඳා ගැනීමට අවශ්‍ය සමත කරන ක්‍රියාවලියක් තමයි ඔම්බුඩ්ස්මන් විසින් කරන්නේ. එතනදී විසඳන්න පුළුවන් ඒවා මොනවද? විසඳන්න බැරි ඒවා මොනවද කියලා අපි හෑන්ඩ් අවුට් එකේ මතක් කරන්නේ. එකම පැමිණිල්ල නැවත කරන්න බෑ. මුල්‍යමය අලාභයක් සිදු නොවෙච්ච දේවල් කරන්න බෑනේ. සහ ද්වේෂ සහගත ලෙස පැමිණිලි කරන්න බෑ. ඒ වගේම දෙන්න මේ දෙපාර්ශවයට සමහර අය ලියලා තිබ්බා උපදෙස් දෙනවා එහෙම නෙමෙයි. දෙපාර්ශවයට සමතයකට වින් සිටුේෂන් එකක් ඇති වෙන විදිහට තමයි මේ ගැටලුව निराකරණය කරන්නේ ඔම්බුඩ්ස්මන්. එතකොට දෙපැත්තම යම්කිසි කැපකිරීමක් කරන්න ඕන. මේක වාසිය මොකද්ද? එකක් තමයි බැංකු පද්ධතිය පිළිබඳ ගණන්කරු තුළ විශ්වාසය ඉහළ යනවා. අනිත් පැත්තෙන් අධික වියදම්කාරී
අධික කල් යන නෛතික ක්‍රියාමාර්ගවලට නොගිහින් ගණදුකරුට සහ බැංකුකරුට ගැටලු විසඳා ගන්න පුළුවන් වෙනවා. ඒකෙන් තියෙන වක්‍රවාසිය තමයි ගණදුකරු මුල්‍ය පද්ධතියෙන් ඉවත් වීම, ෆයිනෑන්ෂල් ඉන්ක්ලූෂන් එක, ඩිස්ක්ලූෂන් එක වළක්වලා ඉන්ක්ලූෂන් එක ඇති කරනවා. මේ කරුණු ටික කියන්න ඕන ඔම්බුඩ්ස්මන්ට නේ. ගණදුකාර ප්‍රඥාප්තියට අනුව බැංකුකරුවන් වෙත ගණදුකරුවන්ගේ ඇති වගකීම් ගොඩක් තියලා තිබ්බනේ. ගණදුකරුගේ ආදායමේ ප්‍රමාණයට ණය මුදල් ලබා ගන්න ඕන. ගත්තු ණය මුදල් පොලිස් සමග ඒකඟ වෙච්ච විදිහට ගෙවන්න ඕන. ඇරියස් යවන්න බෑ. ඒ වගේම මේ terms and conditions අනුව කටයුතු කරන්න ඕන. මුල්‍ය පද්ධතියේ වැරදි ආකාරයට පාවිච්චි කරන්න බෑ. නීති විරෝධී කටයුතුට පාවිච්චි කරන්න බෑ. බලන්න කස්ටමර් චාර්ට් එක මම විස්තරාත්මකව දීලා තිනවා. ඒකේ ගණදුකරුවන්ගේ බැඳීම් යටතේ ඒක බලන්න. ක්‍රෙඩිට් කවුන්සිලින් මේක අපි සාකච්ඡා කරා මොනවද කරන්න කියලා. ඉතින් බැංකර්ස් ඇසෝසියේෂන් එක, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සම්මේලනය, ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් මත තමයි මේක කරන්නේ. SME ණයකරුවන් ක්‍රෙඩිට් කාඩ් ණය, කුඩා ණය වගේ කුඩා පරිමාණයේ ණයකරුවන්ට ඇතිවෙච්ච මුල්‍ය ගැටලුව ඇතිවෙච්ච අවස්ථාවලදී අවශ්‍ය උපදේශනය ලබා දීලා ඔවුන් මේ මුල්‍ය ක්‍රමෙන් ඉවත් වීම වළක්වා ගන්නවා. මේක සාකච්ඡා කරා. ඒකට උත්තර ලියන්න පුළුවන්. ණය උපදේශන සේවය, ක්‍රෙඩිට් කවුන්සලින්, ඩිපොසිට් ඉන්ෂුරන්ස් ස්කීම් මේකත් අපි කතා කරා. මේ තියෙන්නේ දැන් කුඩා තැන්පත්කරුවන්ගේ ආරක්ෂාවට ශ්‍රී ලංකා මහා බැංකුව විසින් අරන් තියෙන ක්‍රියාමාර්ගයක්. ලක්ෂ 6ක් වෙනකම් ගෙවනවා. ඒ අදාළ මුල්‍ය ආයතන බිඳවැටීමේ අවස්ථාවකදී මෙතනදී මුල්‍ය ආයතන මේකට දායකත්වය දක්වන්න ඕන කාර්තුමේ පදනම මත 100.1 ඉඳන් 0.15 දක්වා වාරිකයක් ගෙවන්න ඕන සියලු තැන්පතු වලින් නේ. ගණදුකරුවන්ගේ ආරක්ෂාව, විශ්වාසන්තභාවය තහවුරු කරනවා මේ ක්‍රමය නිසා. ශ්‍රී ලංකා මහා බැංකුව තමයි මේ ඩිපොසිට් එක පවත්වාගෙන යන්නේ. right. මේ තියන්නේ HR කොටස. recruitment process විස්තර කරන්න කියන. එතකොට මම පැහැදිලි කරා recruitment එක කියන්නේ job analysis එකෙන් ගන්න තොරතුරු මත පදනම් වෙච්ච job description එක, job specification එක මත පදනම් වෙලා සකස් කරලා application එකක් හදලා එහෙම නැත්නම් recruitment කියන්නේ මූලිකවම ආයතනයක් සඳහා සුදුසුම විභව ගණදෙනකරුවන් ලබා ගැනීමේ ක්‍රියාවලිය. ඒතර මේකෙදී අපි සකස් කරනවා දැන්වීම job description එක, job specification එක මත පදනම් වෙලා මේකේ තියෙන සුදුසුකම් තියෙනවා නම් ඒගොල්ලන්ට ඇප්ලිකේෂන් එකට ආයුධම්පත් ඉදිරිපත් කරන්න කියලා ආයතනයට. ඒ අනුව ඒ අදාළ සේවාදාය සේවකයෝ වර්ගය ඒ අනුව අපි ඇප්ලිකේෂන් ඉදිරිපත් කළා. ඇප්ලිකේෂන් ගෙන්නා ගැනීමේ ක්‍රියාවලිය recruitment. induction මේක තිබුණා මේ 2021 induction. තුන්වෙනි ප්‍රශ්නේ තුන්වෙනි එක මුල්‍ය ආයතනයක නව සේවකයන් සඳහා වන పూర్ව අනුගත කිරීමේ වැඩසටහනක ප්‍රධාන අදියර. මේක ඒ වගේම ඉන්ඩක්ෂන් කියන්නේ අලුතෙන් ආයතනයට එකතු වෙන සේවකයන්ව ආයතනයට හුරු කිරීමේ ක්‍රියාවලිය. ඒ ආයතනය තුළ සේවකයාට බියකින් සැකයකින් තොරව ඉතා ඉක්මනින් තමන්ගේ රාජකාරිය ආරම්භ කළා ආයතනයට අදාළ ප්‍රතිලාභ ලබා එතන ආයතනය අදාළ කාර්යඵල ලබා දෙන්න සේවකයාට හැකියාව ඇති වෙනවා. එතන ආයතනයේ සේවකයාට හුරු කරනවා, ආයතනයට බිය නැති කරනවා, සේවකයන් සමග සබඳතා වර්ධනය කරනවා නේ. එතන මෙතනදී සාමාන්‍ය ඉන්ඩක්ෂන් එකයි ස්පෙસિෆික් ඉන්ඩක්ෂන් එකයි කියලා දෙකක් තියෙනවා. මේ දෙක ගැන මතක් කර හෑන්ඩ් අවුට් එකේ ඇති බලන්න. සාමාන්‍ය ඉන්ඩක්ෂන් එක කරන්නේ ආයතනයේ නීති රීති
ක්‍රියාමාර්ග ආයතනීන් ව්‍යුහය සංස්කෘතිය ඒ වගේ දේවල් සම්බන්ධයෙන් සේවකයාව දැනුවත් කිරීම. ස්පෙසිෆික් ඉන්ඩක්ෂන් එකේදී කරන්නේ විශේෂිත කාර්යයන් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව සේවකයාව හුරු කිරීම. යන්ත්‍රයක් පරිහරණය කරන විදිය, යම් කිසි කාර්යයක් කරන විදිය ඒ ගැන. Job description and job specification. Performance evaluation. දෙක ගැන අපි පැහැදිලි හැන්ඩ් අවුට් එකක් දීලා තියෙනවා ඔයගලන්ට. ඒක මම හිතන්නේ බලාගත්තා නම් මේකට උත්තර ලියන්න පුළුවන් නේ. මුල්‍ය ආයතනයක ව්‍යාපාරික කටයුතු වල වර්ධනය සඳහා කන්දෝනකාර සන්තුෂ්ටිය customer satisfaction ප්‍රධාන වේ. dissatisfaction සහ අලෙවිලි කරන නොහැකි incompetence හඳුනා ගැනීම අත්‍යවශ්‍යයි. පහත දැක්කන එක් සිද්ධිය සඳහා ගණනය කරන්නට මුහුණ දෙන්න අන්න. දැන් මේ තියෙන්නේ අර වෙනතර දෙවෙනි දෙකට එන ප්‍රශ්නය 14ට ගිහිල්ලා තියෙනවා මේකෙදි. එක්ස් මහතා බැංකුවේ දීර්ඝකාලීන ගණනකරුවෙක් කියලා. විදුලි විල්පත ගෙවීම සඳහා නියමිත දිනට දෙදිනකට පෙර හෙතම චෙක් පතක් නිකුත් කර ඇත. අනතුරු ඔහුගේ ගිණුමේ රුපියල් 100ක අරමුදල් අඩුව නිසා චෙක් පත අගරු කර ඇත. දැන් මෙතනදී බලන්න ඕන ගණනකරු දීර්ඝකාලීන ගණනකරුවෙක්. එහෙනම් බැංකුවත් එක්කලා යහපත් සම්බන්ධතා තියෙනවා. ජංගම ගිණුමක් පවත්වාගෙන යන්නේ. එහෙනම් ජංගම ගිණුමක් හොඳින් පවත්වාගෙන ගිහින් තියෙනවා. ගණනකරුව බැංකුව හොඳින් දන්නවා. ජනදකරු ජංගම ගිණුමත් හොඳින් පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. නැත්නම් මේ ඩාට ජංගම ගිණුම වහලා තියෙනවා. අගර වෙලා තියෙන රුපියල් 100යි. නේ? එහෙනම් ඒක එච්චරම ලොකු බරපතල හානියක් නෙමෙයි බැංකුවට. මේක බැංකුව අනික දීලා තියෙන්නේ ලයිට් බිල්ලට. ඒතරලා ඒක අගර වීමෙන් එකක් තමයි එක්ස් මහතාට ඇති වෙන සමාජමය අපවාදය. එතන ආයතනයෙන් ඊළඟට ලයිට් කැපුවොත් එයාට ඇති වෙන ගැටලු. අනිත් එක බැංකුවත් එක්ක තියෙන විශ්වාසන්තභාවයේ පළදු වීම. ඔය වගේ ගොඩාක් ගැටලු ඇති වෙනවා. හින්දා අනිවාර්යයෙන්ම මේක බැංකුවේ වැරද්දක් විදිහට සලකලා බැංකුව සමාව ගන්න ඕන සහ විදුලි බල මණ්ඩලයට හෝ සමාගමට කතා කරලා මේක නිවැරදි කරලා ආයේ ඒ වගේ දෙයක් සිදු නොවෙන්න අවශ්‍ය විධි විධාන ගන්න ඕන. එක්කෝ එක්ස් මහතාට තාවකාලික අයරාවක් දෙන්න පුළුවන්. එයාගේ කිනුමකින් අර මුදල් ස්විච් වෙන්න දාන්න පුළුවන් මුදල් මදින ඒ මොනවාරි කරන්න පුළුවන්. නැත්නම් තාවකාලික අයරාවක් දෙන්න පුළුවන්. මේ රුපියල් 100කට රිටර්න් කරන්න නැතුව රුපියල් 100ට රිටර්න් කරාට මේකට දඩවදිනවා එක එක බැංකුවල එක එක ගණන් රුපියල් 1000ක් 2000ක් වගේ චෙක් රිටර්න් දෙයකට යනවා. මොකද මේක RD නේ ගහන්නේ. සල්ලි නැතුව ගහන්නේ RD. ඒකට RD රිෆන්ඩ් රෝගෝ කියලා ගහුවාම ඒක බරපතල අපහාසයක් වෙනවා මේ වෙනි ගනුදෙනු කරුවෙක්ට. හොඳ ගිණුමක් පවත්වාගෙන යන්න. හොඳ සම්බන්ධකම් තියෙන. මේ වගේ වෙලාවකදී ගනුදෙනු කරු දැනුවත් කිරීම වටිනවා බැංකුව. රයිට්. 75 වෙනි වියති ආර් මහත්මිය සම්ප්‍රදායික බැංකුකරණය කරේ විශ්වාස දක්වන අයෙකි. ත්‍රියා පරණ කෙනෙක්. කන්වෙන්ෂනල් බැංකින් සම්ප්‍රදායික බැංකු තමයි බැංකුවට ගිහිල්ලා කවුන්ටරේ පොලිමේ ඉඳලා මුදල් ගන්න එක තමයි කරන අයත් නේ. එයාට එන්නේ වෛද්‍ය වියදම් සඳහා කරන මුදල් ගන්න තමයි එන්නේ. ඒක ඔයාට පෙන්ෂන් එකක් එනවා, එක්ක කාගේ හරි දරුවෙක් එවනවා, ගිණුමට මුදල් එනවා. ඉතින් මිනිත්තු 45ක් පොලිමේ ඉන්නවලු මේ මනුස්සයා. ඉතින් මේක ටිකක් මානුෂිකව බලන්න ඕන දෙයක්. මොකද මෙවැනි කස්ටමර්ස්ලා සම්බන්ධයෙන් ටිකක් අමතර අවධානය අනික මේ මාත්මිය එනවනම් නිරන්තරයෙන්ම යම්කිසි නිශ්චිත දින වකවානු වල එන්නේ. ඒතොර ඒක පිළිබඳ අවබෝධයක් කළමනාකරට තියෙනවා. ඒතර මෙතන ATM කාඩ් භාවිතා කරන්න එහෙම ගැටලු තියෙන නිසා මේ ගනුදෙනු කරු මෙවැනි ගනුදෙනු කරුවන් සම්බන්ධයෙන් යම් මානුෂික පියවරක් ගන්න ඕන නේද? ඒ වගේ වෙලාවකදී ප්‍රමුඛතාවයක් දීලා මෙවැනි ගනුදෙනු කරුවන්ව
අදාළ සේවය ලබා දෙන්න ඕන. නිකරණ කරුත් ඉතින් එනවා ශාඛාවල. වයි මහතා ජංගමයෙන් ලක්ෂ 5ක් අරගෙන බිරිඳගේ හදිසි චලන කර්මයක් කට තැන්පත් කරන ඇවිල්ලා තියෙනවා. චෙක් පොත ගේන්න අමතක වෙලා. එල කියනවා බැංකුවේ ටෙලර් නවකේ මුදල් ප්‍රමාණය ගැන බය වෙලා මේට සහය වෙන්න ප්‍රතික්ෂේප කරලා තියෙනවා. බලන්න ලක්ෂ 5ක ජංගම ගිණුමක තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම හොඳ ජංගම ගිණුමක්. ඒ වගේම අවශ්‍යතාවය බිරිඳගේ හදිසි ශල්‍ය කර්මය. මේ වගේ වෙලාවකදී බැංකුකරු අනිවාර්යයෙන්ම උදව් කරන්න ඕන. ඉතින් මේක බැංකුව පැත්තෙන් අඩුපාඩුවක් නිසා බැංකුව සමාව ගන්න ඕන. හරි බැංකුව සමාව ගන්න ඕන. සමාව අරගෙන ඉක්මනටම මේ අවශ්‍යතාව ඉෂ්ට කරලා දෙන්න පුළුවන්. ලූස් ලීෆ් එකක් ඉෂුව කරලා කරන්න පුළුවන්. ඊළඟට ට්‍රාන්ස්ෆර් ඩෙබිට් එකකින් කරන්න පුළුවන්. එතන මේ තියෙන්නේ මොනවා හරි ප්‍රෝහලක ගිණුමකනේ. අපිට යවලා ඒ අදාළ සහතිකය දෙන්න පුළුවන්. එහෙම නැත්නම් සේවිංස් account එකට මාරු කරලා සේවිංස් account එකකින් ගන්න පුළුවන්. ගොඩක් දේවල් කරන්න පුළුවන්. ප්‍රතික්ෂේප කරන්න බෑ මේ වගේ. අනිත් එක තමයි මේ ටෙලර්ස්ලට ගනුදෙනුකරුවන්ව හඳුනා ගැනීම සහ ගනුදෙනුකරුවන්ට අවශ්‍ය සේවාව සපයා දීම සම්බන්ධයෙන් යම් දැනුවත් කිරීමක් කරන්න ඕන. අන්තිම එක බලලා අපි නවත්තමු. එස් මහතා ඉතුරුම් ගිරුමක් විවෘත කිරීමට යාම සඳහා පැය එකමාරකට කෙටි නිවාඩුවක් අරගෙන එන්න තියෙන්නේ. රජයේ සේවකයෙක් ප්‍රසිද්ධ බැංකුවක් එතු ගියාම තොරතුරු ගන්න විනාඩි 10ක් ඉන්න උනා. එතකොට මේක සම්බන්ධයෙන් නොසතුට. දැන් ගොඩක් වෙලාවට ඔය ලන්ච් ටයිම් එකේදී ආවම බැංකුවේ සේවකයන්ොත් ලන්ච් ටයිම් එක ගන්නවා. ඔක්කොම ලන්ච් ටයිම් ගන්න ගියාම කවුන්ටරේ ටෙලර්ස්ලා අඩු වෙනවා. ඒක රෂ් එක වැඩි වෙනවා. මේ වගේ වෙලාවක් තමයි වෙලා ඇත්තේ. ඉතින් මේ සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කරන්න ඕන. සමාව ඉල්ලීම නෙමෙයි කනගාටුව ප්‍රකාශ කරන්න ඕන. අර්ධයක ප්‍රමාදයක්නේ. කනගාටුව ප්‍රකාශ කරලා ඉක්මනට මේක කරලා දීලා මෙවැනි අවස්ථාවකදී අපිට පුළුවන්කම තියෙන්න ඕන මේ ෆ්‍රන්ට් එන්ඩ් එකේ හරි ෆ්‍රන්ට් එන්ඩ් එකේ වැඩ කරන්න වෙනත් අංශවල හරි සේවකයන්ව යොදවලා ඒ ෆ්‍රන්ට් එන්ඩ් එක මේ වගේ වෙලාවකදී ශක්තිමත් කරලා තියන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒකට බෑක් එන්ඩ් එකෙන් පිටිපස්සේ සේවකයන් කීප දෙනෙක් පුරුදු කරලා තියෙන්න ඕන මේ වෙලාවේදී ෆ්‍රන්ට් එන්ඩ් එකේ වැඩ කරන්න සහ ඒගොල්ලන්ගේ ලන්ච් ටයිම් වෙනස් කරන්න. මේවැනි අවස්ථා උදා නොවන විදියට සේවකයෝ දැනුවත් කරන්න ඕන. ගනුදෙනුකරුවන්ව පෞද්ගලිකව ඔවුන් සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා. පර්සනල් ඇටෙන්ෂන් එකක් දෙන්න ඕන. හරි. මේ වගේ දේවල් තමයි ඉතින්දි ලියන්න තියෙන්නේ. එහෙනම් අදට අපි නවත්තමු. ලබන සතියේ ඉතුරු ටික කතා කරමු.